හරි. සුබ සන්ධ්‍යාවක් දරුවනේ හැමෝටම. සේරටම කලින් දුවල පුතාලට මාව පැහැදිලිද මොකද වීඩියෝ එක පේනවද කියලා පුළුවන් නම් chat box එකෙන් පුතේ message එකක් දාන්න යටින් අපි පන්තිය live විදිහටම කරන් යන්න. chat box එකේ පුළුවන් නම් සර් ඔව් සර් පැහැදිලි යන්නේ පොඩි message එකක් දාන්න මාව clear ඇහෙනවද නැද්ද කියලා බලන්න. right? ඊට පස්සේ පන්තිය පටන් ගන්න. හරි. හංසිකා නිවන් දුව yes හරි. මම ඇහෙනවා කියලා විශ්වාස කරනවා. ඕකේ හරි. හරි පුතේ. දැන් එතකොට මම අද පුතාලට මූලිකව මම අද ආරම්භයේදී මේ 9 ශ්‍රේණියේ විද්‍යාව කියන එක මොකක්ද? right? 9 ශ්‍රේණියේ විද්‍යාව කියන එකේ මොනවද අපිට කරන්න තියෙන්නේ? සහ මම පන්තියේ ඔයගලන්ට එකෙන් කෙරෙන්නේ මොකද්ද? වැඩ පිළිවෙල මොකද්ද කියන එකයි මම මේකදී අද පන්තියේදී කතා කරන්න යන්නේ. right? එතකොට පුතේ මොකක් හරි කිසි යම් කිසි දරුවෙක් මේ පන්ති අතරතුරදී ඔයගලන්ගේ දරුවනේ ඉන්ටර්නෙට් එකේ කනෙක්ෂන් ලොස් එකක් හරි වුණොත් එහෙම නැත්නම් මගේ පැත්තෙන්ම හරි වෙනවා නම් මම ටක්කාලා මැසේජ් එකක් දාන්න මොන හරි ගැටලුවක් තියෙනවා නම් ආයේ ඔයගලන්ගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් වෙලා හරි ඔයගලට අයින් වෙන්න උනොත් ආයේ ජොයින් වෙන්න අද දවසේ පොඩ්ඩක් 9 ශ්‍රේණියේ විද්‍යාවේ වැදගත්කම සහ ඒවට ඔයගලන්ගේ පැත්තෙන් කෙරෙන්න ඕන මොනවද පුතේ මගේ පැත්තෙන් කෙරෙන්න ඕන මොනවද කියලා මම සරලව කියන්නම්. ඔක්කොම කියන්නම් මම ඔයගලන්ට විද්‍යාව තමයි පුතේ මෙතනදී උගන්වන්නේ මේ වෙබ්සයිට් එක හරහා මගේ නම සහන් වටවල. එතකොට අපිට දැන් පුතේ 8 ශ්‍රේණියේ සිලබස් එක හරියට කෙරුණා නම් රටේ කිසිම ගැටලු වාතාවරණයක් නොතිබෙන කාලෙක අපිට 8 ශ්‍රේණියේ සිලබස් එක ඉවර කළා 3 වෙනි වාර විභාගයට ලියලා පුතේ මේ වෙනකොට අපි හරිනම් ඉන්නවනේ පුතේ 9 ශ්‍රේණියේ මුල ආරම්භක පාඩම් වල. නමුත් රටේ තිබ්බ ගැටලු ප්‍රශ්න හින්දා මේ රෝගීය පැතිරීම හේතුවෙන් ඔයගලන්ට පන්තියට සහභාගී වීමේ සහ පන්ති වලට හරියට එකයිල්ලේ යන්න බැරි වීම හේතුවෙන් ගොඩක් ගුරුවරුන්ට සිලබස් එක කවර් කර ගන්න කාලය මදි වුණා සහ රටේ ගොඩක් ළමයින්ට ප්‍රශ්න වුණා. එතකොට ඒ නිසා ඒකට පිළිවීමක් වශයෙන් පුතේ අපි ඔන්ලයින් ක්ලාසස් ආරම්භ කළා ටිකටම කරගෙන ආවා. එතකොට දැන් මේ වෙනකොට අපි 8 ශ්‍රේණියේ සිලබස් ඉවර කරන්න කියලා දැන් 9 ශ්‍රේණියට අපි ප්‍රමාද වෙන්නේ නැතුව ආරම්භයක් ගන්නවා නම් තමයි පුතේ අද අපි මේ ආරම්භක පොඩි හැඳින්වීමක් කරලා පොඩි පාඩමක් කොටසක් අද උගන්වලා ලබන සතියේ ඉඳලා සුසුම් පරිදි පන්තිය පවත්වා යන්න තීරණය කරන් ඉන්නේ 9 ශ්‍රේණියට අදාළව. તો 9 ශ්‍රේණියේ විද්‍යාවයි 8 ශ්‍රේණියේ විද්‍යාව අතර වෙනස මොකක්ද? මම ඔබ මුලින්ම පුතාලට කියලා දෙන්නේ. දැන් මෙතෙක් කල් ඔයගොල්ලෝ 8 ශ්‍රේණිය දක්වා එද්දී සාමාන්‍ය විදියට පුතේ විද්‍යාත්මකව පරීක්ෂණ right නිගමන මේ සියලු දේ එක තමයි ඔයගොල්ලෝ මේ ගමන ආවේ. ඒ ගැන තර්කයක් නෑ පුතේ. පරීක්ෂණ තිබ්බා, නිගමන තිබ්බා, ඔයගොල්ලෝ පාඩම් කරා, පේපර්ස් ලිව්වා, සියලු දේ හරි. ඕකේ. නමුත් අරුවනේ මොන අවස්ථාවක් තිබුණා? පුතාලා දන්නවා හැම අවුරුද්දකදී පුතේ ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශය පොඩ්ඩක් ස්ටෑන්ඩඩ් කරනවා. නැත්නම් පොඩි අමාරු කිරීමක් කරනවා කලින් අවුරුද්දට වඩා. ඒක කරන්න හේතුවත් ඔයගොල්ලෝ 9 ශ්‍රේණියට යනවා කියන්නේ ඔයගොල්ලෝ ටිකක් දැනුමෙන් පරිපූර්ණ වෙලා යනවා කියන්නේ. right? එතකොට මේ පරීක්ෂණ නිගමන එක්ක මේ 8 ශ්‍රේණිය දක්වා ගිය කොටස පොඩ්ඩක් 9 ශ්‍රේණියේදී ස්ටෑන්ඩඩ් කරනවා වගේම පුතේ ඇත්තටම මම කතා කරන්න කැමති 9 ශ්‍රේණිය කියන එක 8 ශ්‍රේණියෙන් වෙන වෙන ටිකක් ලොකු කඩයිමක්. මම කිව්වොත් පුතේ 8 ශ්‍රේණියේ විද්‍යාව මේ මට්ටමේ කියන 9 ශ්‍රේණිය කියන්නේ ටිකක් සරල පරිපලක් නෙමෙයි. දැන් 7 ශ්‍රේණියේ විද්‍යාවයි 8 ශ්‍රේණියේ විද්‍යාව අතර පොඩි පරතරයක් නම් තිබ්බේ 8 ශ්‍රේණියේ විද්‍යාවයි 9 ශ්‍රේණියේ විද්‍යාව අතර පුතේ ටිකක් වැඩි පරතරයක්. දැන් මේ දුවල පුතාලත් එක්ක එයාලගේ අම්මලා තාත්තලා වාඩි වෙලා එහෙම ළඟපාත ඉන්නවනම් එයාටත් තේරුම් ගන්නයි මම මේ පැහැදිලිව කියන්නේ. හැම දරුවෙක් තේරුම් ගන්න ඕන 7 ශ්‍රේණියේ විද්‍යාව 8 ශ්‍රේණියේ විද්‍යාව අතර මේ තරම් පොඩි පරතරයක් තියෙනවා නම් 8 ශ්‍රේණිය සහ 9 ශ්‍රේණියේ විද්‍යාව අතර ටිකක් ඊට වඩා වැඩි පරතරයක්. දැන් එතකොට 9 ශ්‍රේණියේදී පරීක්ෂණ නිගමන නැද්ද? අපෝ තියෙනවා. නැත්තේ නෑ. හැබැයි ඒවා ටිකක් තර්කානුකූලයි. ඒවත් තමයි 8 ශ්‍රේණියට එනකම් පුතේ විද්‍යාවේ අපිට ගණිතමය ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. ගණිතමය සුළු කිරීම, එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම එක. සූත්‍රයක් දාලා ගාණක් හදන්න. දැන් අපි දන්නවා පුතේ ගණිතයේ තියෙනවා වර්ගඵලය හොයන්න, පරිමාව හොයන්න විවිධ සූත්‍ර. right? එතකොට 8 ශ්‍රේණියේ තිබ්බ ධාරිතාව මයින සූත්‍ර. right? දැන් මොනවා තිබ්බත්
අට ශ්‍රේණි විද්‍යාවට එනකන් ලොකුවට සූත්‍ර ගණිත ගැටලු ගුණ කිරීම එකතු කිරීම ඒවා තිබ්බේ නැහැ. නමුත් 9 ශ්‍රේණියේදී විද්‍යාවට පුතේ 9 ශ්‍රේණියේ විද්‍යාවට ගණිතයක් මුසු වෙනවා. පුතේ මේ ගණිතයේ මුසු වෙන්න හේතුව මොකක්ද? ගණිතයේ මුසු වෙන්න හේතුව තමයි පුතේ 9 ශ්‍රේණියේදී මේක සඳහා භෞතික විද්‍යාව කියන කොටසේ කරුණු ටිකක් වැඩිපුර ඇතුල් වෙලා තියෙනවා. භෞතික විද්‍යාව කියන කොටස. දැන් පුතාලා බලයි මොකක්ද මේ භෞතික විද්‍යාව කියන්නේ කියලා. ඒකත් හොඳට අහගන්න. අද දවසේ මම මේ කතා කරන ටික ඕගොල්ලෝ හොඳට අහන් හිටියොත් ඔයාලට 9 ශ්‍රේණියේ වැඩි කොටස් කරගද්දී ඕගොල්ලන්ට තේරෙයි මේකේ පහසු. ඒක ඉතින් හොඳට අහන්න. පුතේ පළවෙනි දේ. අපි ලෝකේ තියෙන විද්‍යාව විෂය ගත්තහම මේ විද්‍යාව විෂය අපිට පුතේ ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් ජීව විද්‍යාව, දෙවෙනි එක රසායන විද්‍යාව, තුන්වෙනි එක භෞතික විද්‍යාව. මේ විද්‍යාවේ ප්‍රධාන කොටස් තුන ගැන පුතේ සලකද්දී මේ තුන සම්පූර්ණයෙන් අපිට 8 වසරේදී නොතිබ්බා නෙමෙයි. තිබ්බා. නමුත් පුතේ 9 ශ්‍රේණියේ තරමට තිබ්බේ නැහැ. ඒකට හේතුව තමයි 8 ශ්‍රේණියේදී ජීව විද්‍යාව පැත්ත ටිකක් වැඩියෙන් තිබ්බා. මේ කොටස් දෙක ටික අඩුවෙන් තිබ්බේ. හැබැයි 9 ශ්‍රේණියේදී මේ තුනම බැලන්ස් එකේ නැත්තම් සමානව යෙදෙනවා වගේම පොඩ්ඩක් භෞතික විද්‍යාත්මක කොටසයි රසායනික විද්‍යාත්මක කොටසයි වැඩි. ඉතින් මේ නිසා මුල පිට හරියටම අල්ලන් ගියේ නැත්තම් පුතේ 9 ශ්‍රේණි විද්‍යාව නීරස වෙන්න ඉඩ තියෙනවා. අනිත් එක 9 ශ්‍රේණියේ විද්‍යාව 10 ශ්‍රේණියේ 11 ශ්‍රේණි විද්‍යාව සඳහා මාර පදනමක් තියෙනවා. 9 ශ්‍රේණි විද්‍යාව හොඳ රෑන්ක් එක හොඳ ලකුණු 80 90 මට්ටමට දරුවෙක් හදාගත්තා නම් 10 ශ්‍රේණි විද්‍යාව 11 ශ්‍රේණි විද්‍යාවේදී පුතේ ඒ දරුවා හරිය පහසුවෙන් විද්‍යාව කියන විෂයට මුහුණ දෙන්න පුළුවන්. ඒකට මම ඔයගොල්ලන්ව ප්‍රැක්ටිස් කරන්න හොඳ වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. ඔන්ලයින් ක්ලාස් එකක් වුණත් මම මේක දිගටම කරනවා. පන්ති පටන් ගත්තත් මගේ පන්ති වල දරුවෝ සමහර මේ පන්ති වල ඉන්නවා. කැමති නම් අහන්නත් පුළුවන් එයාලගේ. මම කොහොමත් එයාගේ පන්ති පටන් ගත්තා. ඔන්ලයින් පන්තිය දිගටම කරන් යනවා රාත්‍රී පන්තියක් විදිහට හරි. හරි. ඒ නිසා වගකීමෙන් කියනවා පුතේ විද්‍යා විෂය 9 ශ්‍රේණියේදී මගේ පන්ති ආවත් නාව වෙන ගුරුවරයෙකුගේ පන්ති ගියා. මම මේ කියන කාරණා ටික දරුවෝ හොඳට මතක තියාගෙන වැඩ කටයුතු කරනවා. හරි. එතකොට මේ අපි මේකට සඳහා මොනවද කරන්න ඕනේ? මූලික දේ තමයි පුතේ මම පොඩි කතාවක් කියන්නම්. 9 ශ්‍රේණියේ විද්‍යාව ගැන කතා කරද්දී ඇත්තටම මුල පාඩමට පස්සේ මුල පාඩම 9 ශ්‍රේණියේ තියෙන ශුද්ධ ජීවීන් ගැන ඉගෙන ගන්න. පළවෙනි පාඩම. අනේ ඉතින් ශුද්ධ ජීවීන් ගැන කොහොම පුතාලා කියයි. ඉතින් 8 ශ්‍රේණියේදී 7 ශ්‍රේණියේ ශුද්ධ ජීවීන් ඉගෙන ගත්තා ලේසි. ඔව්. 9 ශ්‍රේණියේ ශුද්ධ ජීවී පාඩම අමාරු නෑ. ඒක හරි. මම ඒක පිළිගන්නවා. ලේසි. ඊළඟට 9 ශ්‍රේණියේ තුන්වෙනි පාඩම එනවනේ පරමාණු සම්බන්ධ පාඩම. අත්වලා මේ මොකද්ද දරුවෝ මේ පරමාණු කියන්නේ? පරමාණු බෝම්බ වල අහලා ඇති. එයයි න්‍යෂ්ටික බෝම්බ අහලා ඇති. ජපානයේ හිරෝෂිමා නාගසාකි නගර වලට පරමාණු බෝම්බ තිබ්බා ඇමරිකාවේ න්‍යෂ්ටික බෝම්බ තිබ්බා. පුතන් මේවා අහලා ඇති. නමුත් ඇහුවත් කවුරුත් දන්නේ නැහැ මේ පරමාණුවක් කියන්නේ මොකද්ද? න්‍යෂ්ටික බෝම්බයක් කියන්නේ මොකද්ද? මේවා කොහෙද තියෙන්නේ? දුර පුතාට අක්කලා අයියලා ඉන්නවනම් ආවර්තික අවබෝධ කියලා එකක් අහලා ඇති. සමහර දරුවෝ පාඩම් කරන්න බිටියක් ගහ ගන්න ආවර්තික අවබෝධ කියලා. ආ ඒ ආවර්තික අවබෝධ කියන එක මොකද්ද මේ? අන්න ඒ සියලු කතන්දර අඩංගු පාඩමක් තමයි මේ තුන්වෙනියට තියෙන පරමාණු ගැන ඉගෙන ගන්න තියෙන රසායනික විද්‍යාවට අයත් පාඩම. මේක රසායන විද්‍යාවට අයත් පාඩම. ඒක සංකීර්ණයි. මතක තියාගන්න කෙටි ක්‍රම ඕනේ. right? ඊට පස්සේ තව ඔයගලගේ පාඩමක් තියෙනවා පුතේ බලය සහ බලය සම්බන්ධ මූලික සංකල්ප. බලය කිව්වහම පුතාලට හිතෙයි අර බලයක් කියන්නේ දේශපාලන බලය, මුදල් බලය, එක එක විදිහේ බල තියෙනවා. අපි දන්නවා විවිධ වටේ බල තියෙනවා. මේ ඉතින් පුතාලා කේස් දන්නේ මේ අක්ෂර නටනවානේ කියලා. ඒ මගේ ඇටි සාම්ප්‍රදාය. හොඳේ. මගේ පන්ති දැන් තියෙන දරුවෝගෙන් අහලා බලන්න. මම ක්ලාස් එකේ නටන්න බැන්නේ සින්දු කියලා හරි කමන්නේ පුතේ දරුවට කෙටියෙන් දෙන්න පුළුවන් ලේසි දෙයක් මම කියලා දෙනවා. විද්‍යාව විෂය පුළුවන් උපරිම මම නටලා බැලනවා රඟපාලා හරි වැඩි කියලා. හරි. බලය කිව්වම බලය සම්බන්ධ පාඩම් භෞතික විද්‍යාවට පාඩම. භෞතික විද්‍යාව සම්බන්ධ වෙන හැමතැනටම පුතේ අනිවාර්යෙන් ගණිතමය පසුබිමක් තියෙනවා. ඒ නිසා මේ භෞතික විද්‍යාවට අදාළ බලය පාඩම ඉගෙන ගන්න ආරම්භ වුණා හැටියෙම ප්‍රශ්නේ 9 ශ්‍රේණියේ විද්‍යාවට ගණිතයේ පසුබිම පටන් ගන්න පුළුවන්. ඉන් ඉස්සරහට දෙවෙනි වාරෙ වෙද්දී
ජීව විද්‍යා පාඩම් ටික අඩු වෙලා රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව පාඩම් වැඩි වෙනවා පුතේ. ඊට පස්සේ තුන්වෙනි වාරයේදී රසායන විද්‍යාව භෞතික විද්‍යාව පාඩම් වලින් සිලබස් එක පිළිලා සිලබස් එක ටිකක් සංකීර්ණ තැනකට එනවා. නමුත් අපි ආරම්භයේ සිටම හරියාකාරව මේක ඉගෙන ගත්තොත් 9 ශ්‍රේණි විද්‍යාව ලකුණු 80ක් 75ක් පන්නන එක නම් පුතේ කිසිම සරල කච්චක් නැහැ. හරි. මම හිතනවා පුතාලට විෂය නිර්දේශයේ 9 ශ්‍රේණිය ගැන මම මේ කියපු කොටස් ටික හොඳට පැහැදිලි ඇති කියලා. මම දැන් කියපු ටික හොඳට පැහැදිලි මම කියලා දුන්න විදිය පැහැදිලි කියන දරුවෝ මට පුළුවන් නම් යටින් පුතේ මැසේජ් එකක් දාන්න උස පැහැදිලි කියලා. පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න මම හරි කැමතියි පුතේ සජීවී පන්තියක් විදිහට මේක කරන් යන්න ඕගොල්ලෝ මැසේජ් එකක් දානවා මාත් මැසේජ් එකක් දානවා අන්න. මැසේජ් එකක් දාන්න බලන්න පුතේ ඉක්මනට. yes හරි. ඒක නියමයි. හරි. කදුවෙන් දාලා දෙනවා හරි පැහැදිලි සර්. හොඳයි හැමෝටම පැහැදිලි. හරි. චානක කියනවා පැහැදිලි. නියමයි. හරි. හරි පුතේ. එහෙනම් අපි අද හරි තවදරුවෙක් දාලා තියෙනවා. ජින්ස. yes හරි පැහැදිලි නියමයි. අන්නේම කෙටි මැසේජ් එකක් හරි දාන්න. ඒක පුතේ වයි මමයි සාන්තිය ඔන්ලයින් වුණාට මේක සම්බන්ධතාවය හොඳට තියෙනවා. හරි. දැන් එහෙනම් අපි මේ පාඩම ගැන පැහැදිලි කරාන් පස්සේ පුතාලට එහෙනම් මම කැමතියි පුතේ පුතාලා මගේ පන්තියේ දිගටම ඉන්න දරුවෝ නම් දිගටම ඉන්න බලාපොරොත්තු තියනවා නම් හෝ අද දවසේ මොන පොතක් ඕගොල්ලෝ පාවිච්චි කරත් කමක් නැහැ. ඔයාලා ගන්න පුතේ පිටු අඩුම ගානේ පිටු 160වත් පුතේ CR පොතක් පාවිච්චි කරන්න හොඳයි. ඒ මේ CR පොතක් පාවිච්චි කරන්න ඕනේ කියන එක පුතාලට ටික දවසක් යද්දි තේරෙයි. මොකද විෂය කාර්ය ටිකක් වැඩියෙන් ලියන්න තියෙන අවස්ථා තියෙනවා. එතකොට මම ඔක්කොම ලියවන්නේ පොතේද? අපෝ නෑ. දැන් අද දවසේ මම ආරම්භක දවසේ ඉඳලා ටියුට් එකක් නොදුන්නාට සාමාන්‍ය පුතේ පාඩම් කරන්නේ ටියුට්ස්. හැබැයි සියලු පාඩම් ටියුට්ස් වලින් කරනවා කියලා දෙයක් නෑ. ටියුට් එක දුන්නා ලෝකේ තියෙන ලස්සනම අත්අකුරු තියෙන පුතේ Tamanට. ඒ නිසා ඒ Tamanගේ ලස්සන අත්අකුරු ටික ලස්සනට තියාගන්න ඕන නිසා මොකද මම කරන්නේ? Tamanගේ ටියුට් එක ඇතුලේ ඉස්තන් තියලා තියෙනවා. අවශ්‍ය වැදගත්ම කරුණු Tamanගේ අත්අකුරෙම ලියා ගන්න ඕනේ. right? ඒක තමයි ඊළඟ වැදගත්ම කාරණා. හැබැයි සමහර ගැටලු තියෙනවා අපි අතින් ලියන තරමට මේ පාඩම් පැහැදිලි වෙනවා වැඩි පුතේ. මම මේ 9 ශ්‍රේණි විද්‍යාව ගැන කියන්නේ. 9 ශ්‍රේණි විද්‍යාව. අපි අතින් ලියන තරමට මේ පාඩම ඔළුවට යනවා වැඩි. මේ පාඩමේ තියෙන භෞතික විද්‍යාත්මක පැත්ත. රූප සටහන අපි අදින්න ඕනේ. ගණන් හදන්න ඕනේ. ඒව නිකන් ටියුට් එකකින් print කරලා දීලා වැඩක් නෑ. අන්න ඒවා කියවම සම්පූර්ණයෙන්ම ඔගේ පාඩම පුතේ කෙටි සටහන් මාර්ගයේ සම්පූර්ණ කෙටි සටහන් මාර්ගයේ ලියෝ. එතකොට ඒ සඳහා මේ පිටු 480 පොත අනිවාර්යෙන් වැදගත් වෙනවා. හරි. දැන් එහෙනම් අපි බලමු අපේ පන්තිය ආරම්භ කරලා ඉවරලා අද කරගෙන යමු. මම පුතේ සාමාන්‍යයෙන් ආරම්භක පාඩම පටන් ගන්නෑ අද. මම ඔයගලන්ට දැන් හැමදාම ජීව විද්‍යාව කියන පැත්ත ඕගොල්ලෝ දැනන් හිටියනේ. අපි අද බලමු භෞතික විද්‍යාව පැත්තට අදාළ පාඩමක් පොඩ්ඩක් ඉගෙන ගන්න. right. පුතාලා බලලා ලියා ගන්න 9 ශ්‍රේණියට අදාළ භෞතික විද්‍යාවට අදාළ ඒකකයක් භෞතික විද්‍යාවට අදාළ ඒකකයක් මේක භෞතික විද්‍යාව ඒකකයක් මේක මාතෘකාව ලියා ගන්න පුතේ බලය හා බලයේ මූලික සංකල්ප බලය හා බලයේ මූලික සංකල්ප. දුර පුතාලා ඔක්කොම ලස්සන පාඩම යන පාවිච්චි කරලා අඩි රූපේ ඉරි ගහලා පොතක හරි Taman ළඟ තියෙන දැනට තියෙන කොලයක් වෙන්න පුළුවන් මොකේ හරි ලියා ගන්නකො. පුතාලාට මම මේ කියන දේ හොඳට පැහැදිලි වෙයියි මට. හරි. අංගල් අරගෙන ලියාගෙන පටන් ගමු බලන්න පාඩම. හරි. මම ලැස්ති වෙන ලියාගෙන හරි පුතේ. දැන් ඕගලන්ට මම කියවනේ මේ බලය පාඩම අතින් ලියන පාඩම. අතින් ලියන පාඩමක් වුණාට දරුවෝ මම කැමති මේ පාඩම ඕගලන්ට අවශ්‍ය විදිහට කෙටි සටහනක් මාර්ගයෙන් ඔළුවට දාන්න. මේක මම මේ අද දවසේ කරනවට නෙමෙයි හැමදාම
විද්‍යාව අවශ්‍යම කරුණු ටික ලේසියෙන් ඔලුවට දාන එක තමයි මම කරන්නේ. මේ පන්ති දැන්ටත් මගේ පන්තියේ අට ශ්‍රේණි පන්තියේ සහභාගී වෙන දරුවෝ ඉන්නවා. කැමති අයට සහභාගී වෙන දරුවෝත් ඉන්නවා. අද සහභාගී වෙන අද ඇවිල්ලා නැති දරුවෝත් ඇති. ඔය ඉන්න දරුවෝ කීප දෙනා හරි දන්නවා. මම ඕන පාඩමක් ඉතා කෙටියෙන් තමයි පුතේ ඉදිරිපත් කරන්නේ. හරි. බලය හා බලයේ මූලික සංකල්ප ගැන කිව්වහම මම මුලින්ම කියන්න පුතේ බලය කියන්නේ මොකක්ද? බලය කියන්නේ මොකක්ද? මම මුලින් පැහැදිලි කරලා ඉන්න ඊළඟට අපි නෝට් එක හදාගමු. ඒතර ඔයගලන්ට තේරෙයි විද්‍යාව කොච්චර ලේසිද. අපිට සරල භාෂාවෙන් 9 ශ්‍රේණියට අදාළව කියනවා නම් කියන්න පුළුවන් දරුවනේ බලය කියන්නේ එක්ක ඇදීමක් එක්ක තල්ලු කිරීමක්. ඕගොල්ලෝ නිකන් ඉන්නවා. යාළුවෝ ටිකත් එක්ක ඉස්කෝලේ ගිය රැස්වීමේ ඉන්නවා. පිටිපස්සෙන් ආපු එක්කෙනා එකපාරට තල්ලු කරනවා. එයා තල්ලු කරේ නිකන් නෙමෙයිනේ. එයා තල්ලු කරේ පුතේ අතින් හරි කකුලෙන් හරි බලයක් යොදලා. එහෙනම් ඒකල දින බලයක් යොදලා. ඒකට අපිට බලයක් කියන්න පුළුවන්. ඔයා නිකන් ඉන්නව කොහේ හරි යන්න. අනේ බෑ අප්පා. මේ දැන් කොහෙට යන්න බෑ. ඒ යාළුවෝගෙන් අනේ යන්නේ බෑ බෑ. අනේ යන්. බෑ. අයියෝ කොහොම කිව්ව හැටියෙන් පුතේ මොකද වෙන්නේ? මෙන්න මේ වරෙන් යන්න කියලා කපාට ඇදලා ගන්නවා යාළුවා. ඇදලා ගත්ත හැටියම බලයක් යෙදිච්ච හින්දා එයා විසිරලා යනවා. ඒ කියන්නේ පුතේ අන්න බලයක් යෙදුණා. එහෙනම් පුතේ බලයක් කියන එකත් සරල භාෂාවෙන් ගන්න පුළුවන්. එක්ක ඇදීම, එක්ක තල්ලු කිරීම. එක්ක ඇදීම, එක්ක තල්ලු කිරීම. එහෙනම් 9 ශ්‍රේණිය මට්ටමේ 10 ශ්‍රේණිය මට්ටමේ වැඩි විස්තර කරන්න ඕනේ. 9 ශ්‍රේණිය මට්ටමේ ඇදීමක් හෝ තල්ලු කිරීමක්. ඇදීමක් හෝ තල්ලු කිරීමක්. අනේ දරුවෝ ඇදීමක් හෝ තල්ලු කිරීමක් බලයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඔන්න වැඩේ බලය සම්බන්ධ පාඩමේ බලය ඕකි. දැන් බලය කොහොමද මනින්නේ? ඊළඟ ප්‍රශ්නේ ඒක. උදේ බලය සම්බන්ධව මයින්නවා කියන්නේ බලය මයින්ඩ් ඕද ටේප් එකක් කියලා. ඇත්තනේ. දැන් බලන්න වාහනයක් තල්ලු කරද්දී පුතාලා 10 දෙනෙක් විතර එකතු වෙලා අපි හිතමු වාහනයක් තල්ලු කරා. දැන් ඒ 10 දෙනාම එක්ක අහුවෙලා ඊට වඩා ලොකු වාහනයක් තල්ලු කරන්න බෑ අර 10 දෙනා එකතු වුණාට. ඇයි? ඒ වාහනේ විශාල වැඩි. ඒතර බර වැඩි. ඒතර ඒ වාහනේ තල්ලු කරන්න කලින්ට වඩා වැඩි බලයක් යොදන්න. දැන් අපිට තේරුම් ගන්න ඕන පුතේ බලය වැඩි අඩු වෙනවා කියන්නේ බලය මයින්ඩ් පුළුවන්. පුතාලා දන්නවා දිග වැඩි, කොට වැඩි, මහත, උස හැම එකම මයින්ඩ් සංකේත ඒකක තියෙනවා. දිග මයින්ඩ් මීටර, සෙන්ටිමීටර, කිලෝමීටර තියෙනවා, පළල මයින්ඩ් තියෙනවා, බර මයින්ඩ් තියෙනවා, ස්කන්ධේ මයින්ඩ් තියෙනවා. පරිමාව ධාරිතාව හැම දෙයකම ඒකකයක් තියෙනවා. බලය මයින්ඩ් ගයි පුළුවන්. ඔය බලය සම්බන්ධව පුතේ මූලිකව පරීක්ෂණය කරපු විද්‍යාඥයෙක් තමයි පුතේ අපි විහිළුවට නිකන් අනම්මනම් කිව්වට ඒ විද්‍යාඥය තමයි පුතේ සර් අයිසෙක් නිව්ටන්. සර් අයිසෙක් නිව්ටන්. මේ ගැන දරුවෝ අහලා අයිසෙක් නිව්ටන් ගැන අහලා නැති වෙන්නේ නැහැ අඩු ගානේ නම හරි අහලා. ටීවී එකේ ඇඩ් වල පවා මේ දරුවෝ සමහරවිට විද්‍යාත්මකව මේ පොඩි පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් වලත් මේව යනවා. සර් අයිසෙක් නිව්ටන් කියන කෙනා උදේ පරීක්ෂණ කරා මේ බලය කියන සාධකය ගැන. එයා සාධකය ගැන කොච්චර පරීක්ෂණ කරද්දිත් එයා පරීක්ෂණ පටන් ගත්තේ අර ඔයගොල්ලෝ අහලා තියෙන ඇපල් ගෙඩිය පොළොට වෙච්ච කතාව. දැන් අපි නම් සාමාන්‍යයෙන් පුතේ ඔන්නෝ වාඩිලා ඉදී අපේ ඔළුවට ඇපල් ගෙඩියක් නෙවෙයි පොල් ගෙඩියක් වැටුණත් පුතේ අපිට සිහිය තියෙනවා නම් අපි අර ගහට බයිනවා මිසක් එක්ක ඔය පොල් ගෙඩියට හෝ බයිනවා මිසක් අපි කවදාවත් පුතේ මේ ඇපල් ගෙඩිය වැටුනේ ඇයි ඔළුවට ඈ පොල් ගෙඩිය වැටුනේ ඇයි ඔළුවට කියලා කවදාවත් අපි කතා කරන්නේ නැහැ. නමුත් දරුවෝ මේ අයිසෙක් නිව්ටන් කියන විද්‍යාඥයා කතා කරා මෙන්න මේ ඇයි මේ ඔළුවට මගේ ඇපල් ගෙඩියක් වැටුනේ. අපි නම් කරන්නේ පුතේ අනිවාර්යෙන් ඇපල් ගෙඩිය හොදන්න ලුණු දාලා කන එක. ලුණු නැත්නම් නිකන් හරි කනවා හොදන්න නැතුව. ඒ වුණාට දැන් මේ අයිසෙක් නිව්ටන් කල්පනා කරා මොකද මේ ඇපල් ගෙඩිය ඔළුවට වැටුනේ කියලා. එහෙම හිතලා පුතේ මෙයා මේ ඔළුවට වැටිච්ච එක ගැන ගුරුත්වාකර්ෂණ බලයක් නිසා මේ ඔළුවට වැටුණාය. ඇපල් ගෙඩිය නැට්ටෙන් ගැලවිලා වැටුනේ. ඇපල් ගෙඩිය නැට්ටෙන් ගැලවුනේ ගුරුත්වාකර්ෂණ බලය කියලා එකක් ලෝකෙ තියෙන නිසායි කියලා එයා හොයාගත්තා. දැන් එයා හොයාගෙන ඉවරලා නිකන් හිටියේ නැහැ. දිගටම මේ බලය කියන එක ගැන පරීක්ෂණ කරන්න පටන් ගත්තා. ඒනම එයා මේ බලය සම්බන්ධව ගොඩාක් තියරි කොටස් ගොඩක් හොයාගත්තා. ඒ නිසා පුතේ මේ අයිසෙක් නිව්ටන් මහත්තයාගේ මේ නිව්ටන් කියන නමට ගරු කිරීමක් වශයෙන් බලය මැනීමේ ඒකකයක් ලෝකයට හඳුන්වා දුන්නා
ඒ ඒකකය තමයි නිව්ටන්. ඒකකය තමයි නිව්ටන්. නිව්ටන් පටන් ගන්නේ කැපිටල් N අකුරෙන් ඉඳලා ඒකේ සංකේතය විදිහට දරුවෝ අපි කැපිටල් N අකුරක් භාවිතා කරනවා. දැන් මොන ඔළුවට වැටෙන්න ඕන ටික මම කියනවා මූලික වලින්. බලන්න පුතේ මතකද කියලා දැන් පන්තියේදී ඔක මතක තියාගෙන ඉන්න තමයි ඔයාලගේ යුතුකම. බලන්න. බලය හා බලයේ මූලික සංකල්ප ඒ පාඩමට තියා මුලින් බලව බලය. බලය මතක් වෙන්න ඕන මම රංගපාලම් පෙන්නනවා. ඇදීම එක්ක තල්ලු කිරීම. ඇදීමක් හෝ තල්ලු කිරීමක් තමයි පුතේ බලය කියලා කියන්නේ. ඇදීමක් හෝ තල්ලු කිරීමක් තමයි දරුවෝ බලය කියලා කියන්නේ. right? ඒක තමයි මූලික කතන්දරය. දෙවෙනි එක අපි බැලුවා බලය මැනීමේ ඒකකය මොකක්ද කියලා. බලය මැනීමේ ඒකකය තමයි බලය මැනීමේ ඒකකය සර් අයිසෙක් නිව්ටන් කියන බලය සම්බන්ධව පරීක්ෂණ කරපු විද්‍යාඥයාට කරු කිරීමක් වශයෙන් නිව්ටන් කියන සංකේතය ලෝකෙට හඳුන්වලා දෙනවා. එහෙනම් බලය මැනීමේ ඒකකය වෙන්නේ පුතේ නිව්ටන්. ඒකේ සංකේතය නිව්ටන් වල කැපිටල් N කොටින් ඉඳලා කැපිටල් N. බලයෙන් ඇදීමක් හෝ තල්ලු කිරීමක් කියන එක ඔන්න දැන් කතා කරලා අපි ඉවරයි. කොහොමද මම දැන් මේ කියපු ටික සම්පූර්ණ මතක සහ හොඳටම පැහැදිලි කියන දරුවෝ ටික. දැන් නම් මතක හිටින්න ඕනේ මේ 9 ශ්‍රේණියේ භෞතික විද්‍යාත්මක ඒකකයක් මම මේ පැහැදිලි කරේ. කොහොමද පුතේ? මම මේ කියපු ටික හොඳට පැහැදිලි දරුවෝ. තමන්ගේ වචනෙන් කියන්න. මගේ නම් කිසි නෑ එලස නියමයි සර්. තේරුණා සර්. මතකයි සර්. හරි මේ ට්‍රූත් කියන ට්‍රූත් අරුෂා හරි කියන මතකයි. රයිට්. අනිත් අරුත් කියන්න බලන්න. ඕකේ සර්. නෝටඩ්. නියමයි. රයිට්. එලස නියමයි. විවිධාකාරයෙන් දරුවෝ කියනවා හරි තේරෙනවා. හරි. කොනික් කප්පිය බලමු. හරි දනුච ඕකේ නියමයි. ජී ඕකේ. රයිට්. තමන්ට කැමති විදිහට තියන්න. හොඳට තේරුණා සර්. විනිදුව කියනවා. බොහොම හොඳයි. චලකී දුෂාන් පුතා කියනවා ඕකේ තේරුණා කියලා. හොඳයි නියමයි. ඔන්න තේරෙන්නේ නැහැ ඕනේ. රයිට්. දැන් අපි බලමු පුතේ විද්‍යාව නිරස කරගන්න තු කොහොමද මේක සටහනක් පොතට දාගන්නේ කියලා. පොත්වලට සටහන් දාගත්ත පුතේ ඡේද වශයෙන් රචනා වශයෙන් පොලිමට ලියන් යනවා කියන්නේ පුතේ තනි කර බොරුවක්. ඇත්තටම මේක අවශ්‍ය නැහැ. ඒ නිසා මම කැමති මේ බලය හා මූලික සංකල්ප වලදී මේ වගේ පාඩමකට නිකන් නෝට් ලියන්න නැතුව ලස්සන සටහනක් ගහගන්න. මම ඔයගලන්ට කියලා දෙනවා. මේක පුතේ විද්‍යාර්ථ විතරක් නෙමෙයි ඔයගලන්ට ඕනම විෂය ධාරාවකට භාවිතා කරන්න පුළුවන්. ඔයාලට ඉතිහාසෙට ඕන නම්, ඔයාලට ඉංග්‍රීසි වලට ඕන නම්, ඔයාලට ගණිතයට පුළුවන් නම් කමක් තියෙනවා නම් නැත්නම් ඔයගොල්ලෝ ඉගෙන ගන්න තම සිංහල විෂයට වෙන්න පුළුවන්, බුද්ධාගමකට වෙන්න පුළුවන්, ආගමකට වෙන්න පුළුවන් ඕන විෂය. ඔන්න අපි දැන් ඉගෙන ගන්න ටිකට මම මේවට කියලා දෙනවා පුතේ මම පන්ති වල හදනවා මේවට ස්මාර්ට් නෝට්. ස්මාර්ට් නෝට් එක. බුද්ධිමත් නෝට් එක. ස්මාර්ට් නෝට් 1 එක. ඔන්න මම ස්මාර්ට් නෝට් 1 එක පන්තියේදී මම හදන්නේ. ඔන්න බලන්න අපි ඉගෙන ගන්න ටික මතකයෙන් හදලා දාගන්න. හොඳට බලන්න පුතේ මම. අපි හොඳට ඉගෙන ගත්ත ටික පන්තියේදී පොඩුවට දාගන්න ඉච්ච. අපි ඉගෙන ගත්ත කොටස තමයි බලය. මම ඒක ලියා ගන්නවා යටි. right. බලයට අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆෝස් කියලා. F O R C. ඇත්තටම ඔය තියෙනවනේ ඔයගොල්ලෝ දන්නවනේ හමුදාවට ෆෝසස් කියලා කියන්නේ ඇත්තට මේ බලයක් කියන වචනේ තමයි ඒකේ වැටෙන්නේ. රටේ තියෙන බලය ඇත්තටම හමුදාවනේ. ඉතින් ෆෝස් එකක් කියන එකේ වරදක් නැහැ. ඒ නිසා සමහර අවස්ථාවලදී බලය කැපිටල් F අකුරෙන් සංකේතවත් කරනවා. මම ඔන්න ඒකත් නෝට් එකට දැම්මා. හරි. මම ස්මාර්ට් නෝට් එක ගහනවා බලය යනු. ඔන්න බලය යනු කියන්නේ මොකක්ද? ඔන්න නෝට් එකේ පළවෙනි පැත්ත. මේක අපේ පුතේ මොලේ ස්නායු වල නියුරෝන සෛල තියෙන පුතේ විහිදිලා. නියුරෝන සෛල තියෙන විහිදිලා. අන්න ඒ විහිදිච්ච ආකාරයටම තමයි මම මේ මයින්ඩ් මැප් එක ගහන්නේ. අධ්‍යාපන මනෝවිද්‍යාවේ කියනවා පුතේ මයින්ඩ් මැප් එකක් ගහන්න ඕනේ මොලේ ස්නායු තියෙන විදිහට. එතකොට අපේ හිතන දේ ලේසි වෙනවා. අන්න ඒ පරීක්ෂණාත්මක ඔප්පු කරගත්ත සාධකයක් අනුව තමයි මම මේ මයින්ඩ් මැප් නැත්නම් ස්මාර්ට් නෝට් එකක් ගහන්න බලාපොරොත්තු වෙන්නේ දුව පුතේ. එහෙනම් බලය යනු මොකක්ද කියන එක දැනටමත් ඔයගොල්ලන් කිව්වා. මොකද්ද? බලය යනු ඇදීමක් හෝ තල්ලු කිරීමකි. ඇදීමක් හෝ තල්ලු කිරීමකි. ඔන්න බලය යනු මොකක්ද කියන එක ස්මාර්ට් නෝට් එකට දාලා ඉවරයි.
බලන්නකො මට නිකන් තඩි නෝට් ලියනකොට වඩා හරිම පහසුයි මේ ක්‍රමය. ඊට පස්සේ මම මෙතන දානවා මනින ඒකකය. මනින ඒකකය. මොකද පුතේ මනින ඒකකය? නිව්ටන්. දැන් මතකයි. නිව්ටන් කියන සංකේතෙත් එතන වරහන් ඇතුළට දාගන්න. එතකොට එතනින් ඒ වැඩේ මනින ඒකකය නිව්ටන්. right. බලය කියන දීමක් තල්ලු කිරීම. එතකොට බලය මනින ඒකකය නිව්ටන්. ඔන්න ඒ ටිකක් දාගත්තා. ඊට පස්සේ අපි දාගමු බලය සම්බන්ධ පරීක්ෂණ කරන විද්‍යාඥයාගේ නම. විද්‍යාඥයා. ඒකත් දාගමු. කවුද? සර් පට්ටම දාන්න හොඳේ කරු පිළිමක් වශයෙන්. සර් අයිසෙක් නිව්ටන්. සර් අයිසෙක් නිව්ටන්. ඔච්චරයි. හරිම සරලයි. සර් අයිසෙක් නිව්ටන්. දැන් බලන්න පුතේ. අර නිකන් රූල් ගණන් නෝට් ලියනවට වඩා හරිම ලේසියි. බලයේ අණු මොකද්ද? මයින් ඒකකයක් තියෙනවා. ඒක සොයාගෙන පරීක්ෂා කරන විද්‍යාඥයා. මෙතන පුතේ අපේ ස්මාර්ට් පළවෙනි නෝට් එක. මේවට එන බලාකුලක් එහෙම දාලා ලස්සනට වටේ කරලා තියාගන්න. මේ CR පොතක් ගත්තම මැද්දෙන් මේ ටික ලියා ගත්තා නම් පුතේ මේ නිකන් එන වෙලාවක් රචනා වගේ ලියන කොටස එකපාර ඔළුවට ගිහින් ඉවරයි. හරි. හොඳට පැහැදිලි වෙන්න ඇති මම මේ ලියපු එක. ස්මාර්ට් නෝට් වර්ගය. මේ සම්පූර්ණ පාඩම මේ වගේ නෝට් හතරකින් ගන්න ඉවර කරන්න පුළුවන්. නිකන් බොරුවට තේජේද ලියලි ඉන්න ඕනේ. ඒකයි මම කිව්වේ සමහර ඒවා මම ටියුට් දෙනවා. සමහර ඒවා අතින් ලියවන්න ඕන පුතේ. එතකොට තමයි ඔළුවට යන්නේ. මේ ආකාරයක තමයි පුතේ ස්නායු ෆයිල මොලේ විදිහට තියෙන්නේ. ඒ ආකාරයක තමයි මම මේ කරේ. හරි. දැන් බලලා මට කියන්න පුතේ මේක හොඳටම පැහැදිලි වුණාද? පැහැදිලි වුණා නම් මේක ලස්සනට ඔයගොල්ලෝ අද පොතක් අරන් ඇවිල්ලා ලෑස්ති වුණා හෝ නැතා හෝ ඔයගොල්ලෝ මේක දැන් පොතට දාන්න. පොත මැද්දෙන් ලස්සනට බලය කියලා ලිව්වා. ලියලා ඉවරලා. යනු මොකද්ද? මනින එකකේ මොකද්ද? විද්‍යාඥයා කියන්නේ මොකද්ද කියන එක ටක් ගාලා දාගමු. එතකොට අපි ඊළඟ කොටසට යනවා. right. දැන් ස්මාර්ට් නෝට් වන් එක ටක් ගාලා දාගෙන ඉවර වෙලා ඉවරයි කියලා මම මෙසේජ් එකක් දාන්න. ඊට පස්සේ අපි ඊළඟ කොටස පැහැදිලි කරන්න යනවා. හරි. ඉක්මන් කරමු ටක් ගාලා කට්ටියම. හරි පුතේ. මම හිතනවා දැන් නම් ඉවර ඇති කියලා කාලේ ඉවරයි. හරි. ෆිනිෂ් සර්. හරි. හංසිකා නිවන්ති දුව කියනවා ෆිනිෂ් සර්. හරි හොඳයි නියම. මම තමයි ඉවර කරලා මැසේජ් එකක් දාන්න. අන්න එහෙම ලයිව් පන්තියක් විදිහට යම් පුතේ. හරි.
හරි. එහෙනම් පටන් ගමු පුතේ ඊටු ටික. හරි. දැන් එතකොට අපි මම සාමාන්‍ය පුතේ ස්මාර්ට් නෝට් එකක් ගැහුවම පන්තියේ කවදාවත් එකපාර මකන්නේ. දැන් මම මේ ඇතුලේ ලියලා තියෙන ටික මකනවා. දැන් ඕගොල්ලෝ මෙතනින් පන්තියෙන් යද්දි පුතේ අඩුම ගානේ මම බලාපොරොත්තු වෙනවා 100%ම නැත්නම් 90%ක්වත් 80ක්වත් ඔළුවට දාගෙන යන්න ඕන කියලා මතකෙට. ඔළුවට කියන්නේ මතකෙට. ඉතින් පුතේ අපි බලමු දැන් මේ මතකෙද මේ ටික කියලා. ආයෙ පාරක් බලමු. දැන් මම කියනකොටම දුවල පුතාලා මාත් එක්කම කියන්නේ. බලය කිව්ව හැටි මතක් වෙනකොට අර මම තල්ලු වෙලා ඇදිලා ආපු සීන් එක. ඇදීමක් හෝ තල්ලු කිරීමක් බලය නම් නැත්තම් බලය යනු ඇදීමක් හෝ තල්ලු කිරීමකි. ඕගොල්ලෝ තනියම දැන් ඇස් දෙක වහගෙන හරි මේ නෝට් එක දිහා බලන් කරන්නේ. පොත දිහා බලන්නේ නැතුව මේ බෝඩ් එකේ තියෙන එක බලන් කරන්නේ. ඇදීමක් හෝ තල්ලු කිරීමක්. ඇදීමක් හෝ තල්ලු කිරීමක්. right? විද්‍යාඥයා කවුද? සර් අයිසෙක් නිව්ටන්. සර් අයිසෙක් නිව්ටන්. ඒ කියන්නේ පරීක්ෂණ කරන විද්‍යාඥයා නෙමෙයි අයිසෙක් නිව්ටන්. බලය කියන්නේ තව මොකද මෙතනට ආවේ? මෙතනට ආවා ඒකකේ. ඒකේ මොකද? ඒකකේ නිව්ටන්. අයිසෙක් නිව්ටන් කියන මහත්මයාට කරු කිරීමක් වශයෙන් නිව්ටන්. ඒකේ සංකේතය කැපිටල් N. නිව්ටන් වලින් පටන් ගත්තේ. වැඩි ඉවරයි. ඕක තුන් ගමනක් විතර පුතේ ස්මාර්ට් නෝට් එක වැළුවා නම් මොකද්ද ඉතින් තවත් ඉතින් දෙයක් නැහැ පුතේ. වාරි බහට ගියාම ඊටික් ගහන්න අහන ප්‍රශ්න උත්තර ටික ඩොන් ගහන්න විතරයි තියෙන්නේ. right? ඔච්චරයි කතන්දරේ. මහ ලොකු දෙයක් නැහැ. right. ඔන්න එහෙනම් ස්මාර්ට් නෝට් ෆන් එක පැහැදිලි කරා. ඒක මකලක් දැම්මා. right. ඔන්න එහෙනම් සයන්ස් වල අපහසුයක් නැති බව හොඳට පැහැදිලි වෙන්න ඕන පුතේ. මහ ලොකු දේවල් නැහැ. කෙටි ක්‍රම තියෙනවා හැම දෙයකම. කෙටි ක්‍රම පෙන්නන්න හරි ගුරුවරයෙක් විතරයි වුණාට ඕන වෙන්නේ. right. දෙවෙනි කාරණාවට යමු පුතේ. දෙවෙනි කාරණාවට යද්දී මම ලියනවා මෙහෙම මාතෘකාවක්. වස්තුවක් මත බලයක් ක්‍රියා කිරීම. ඔබ තමයි පුතේ වචනේ. වස්තුවක් මත බලයක් ක්‍රියා කිරීම. ඔබ තමයි ඊළඟ ක්‍රියා කරන්නේ කියලා දෙන්නේ. හිතන්න පුතේ වස්තුවක් තියෙනවා මෙන්න මේ ආකාරයට. හිතන්න මේ මේසයක් මේසෙට පෙට්ටියක් තියලා තියෙනවා. සරල කතාව මම කියන්නේ පුතේ. පුතේ භෞතික විද්‍යාව කියන්නේ ඇත්තටම භෞතික විද්‍යාවට ඉංග්‍රීසියෙන් කියන්නේ ෆිසික්ස් කියලා. ඔය ෆිසික්ස් කියන එකේ සරල තේරුම තමයි ඔය ග්‍රීක ලතින් ඇමරිකන් පැති වලින් ඔය විද්‍යාවෙන් කැඩලා වචන වල තේරුම තමයි පුතේ ෆිසික්ස් කියන ස්වභාව ධර්ම. ඇත්තටම අපි ජීව විද්‍යාව වගේ නෙවෙයි භෞතික විද්‍යාව කියන්නේ ස්වභාව ධර්මයේ අපිත් එක්ක එදිනෙදා තියෙන දේවල්මයි. වෙන දෙයක් ඇත්තම නැත්නම් පුතේ භෞතික විද්‍යාව. දැන් අද බලන්නකෝ බලයේ දෙනේවා මම අර කිව්ව දේශන රැස්වීමේ ළමයි තල්ලු කරන ඒවා සහ හදිනේවා. ඊට පස්සේ මම දැන් ඉස්සෙල්ලා දැන් මේ ගන්න යන්නේ පෙට්ටියක් තල්ලු කරන එක මේසයක් උඩ. ඉතින් සාමාන්‍ය ජීවිතේ දින හම්බෙන්නේ බලයක් කියන ඉස්සෙල්ලා මම කිව්වා පුතේ වාහනයක් තල්ලු කරන එක. ඉතින් සාමාන්‍ය ජීවිතේ වාහන තල්ලු කරනවා කැඩුනා. ඉතින් හැටි. ඉතින් ඒවටම අපි අපේ විද්‍යාත්මක තියරි දාලා ලස්සනට පේපර් වල උත්තර ලියන්න තමයි මේ පාඩම් වල දෙන්නේ. හරි බලන්න. දැන් මෙතන මේ වස්තුවක් තියෙද්දි වස්තුවක් මත බලයක් යොදද්දී තල්ලු කරද්දී අපිට මෙහෙන් තල්ලුවක් දුන්නොත් මේ පැත්තට. එතකොට මේක ඇත්තටම මොකක්ද? තල්ලු කිරීම. මේ තියෙන තල්ලු කිරීම. ඔන්න බලයක් යදුනා. මේ පැත්තෙන් බලය දෙනවා. ඇත්තටම මේක බලයක් කිව්වට බලයක් කියන ඇදීමක් හෝ තල්ලු කිරීමක්. මේ තියෙන තල්ලු කිරීම. මම තව රූප සටහනක් අඳිනවා. තව පෙට්ටියක්. ඒක මොකද්ද? මේක තල්ලු කිරීමක්. මේක එතකොට මේ පැත්තට ඇදලා ගන්න. එහෙනම් මේක ඇදීමක් වෙන්න ඕනේ. මේක ඇදීමක්. හැබැයි මේ බලයක් තමයි. බලය මෙහෙන් යොදනවා ඒකත් ඇදීමක්. මම බලය F අකුරෙන් දාන්නම්කෝ මම ඉස්සෙල්ලා කිව්වනේ ෆෝර්ස් ඉඳලා F අකුරෙන් සංකේතයක් කරනවා නේද? හරි. දැන් මේ ඇදීමයි තල්ලු කිරීමේ මොකද්ද වෙනස? වෙනසක් නැහැ. තල්ලු කරත් වෙන්නේ වස්තුව චලනය වීම, ඇදීමක් වුණත් වෙන්නේ වස්තුව චලනය වීම. එච්චරයි කතන්දරේ. හැබැයි මේ වස්තුව මත අපි බලය යොදන්නේ මෙන්න මෙතන. මේ පෙට්ටිය බලය යොදන්නේ මෙන්න මෙතන. මම එතන A අකුරක් දාන්න නිකන් තේරෙන්නේ මොකද? මම විහිළුවට වගේ මෙතනින් දාන්න B අකුරක්. ඇදීමක් හෝ තල්ලු කිරීමකට දෙන්න. පුතේ මේක ඇදීමක් හෝ තල්ලු කිරීමක් කරන්න අපි යම්කිසි වස්තුවකට බලය යොදනවා නම් යම්කිසි වස්තුවකට අපි බලය යොදනවා නම් ඒ යොදන තැන තියෙනවනේ. ඒ යොදන තැනට අපි කියනවා පුතේ ලස්සන වචනයක්. බලයේ උපයෝගී ලක්ෂය කියලා. බලයේ උපයෝගී ලක්ෂය.
එහෙනම් පුතේ මේකේ කොහෙද බලයේ උපයෝගී ලක්ෂ්‍ය මේ තියෙන්නේ? අනේ එතන. බලයේ උපයෝගී ලක්ෂ්‍ය. මේ 9 වසරට බලන්නකෝ දාලා තියෙන සයන්ස් අමාරුයි තමයි. හැබැයි ලේසියෙන් අපි ඉගෙන ගන්න පුළුවන්. මහලු දේවල් නෑ. right? මේක බලයේ උපයෝගී ලක්ෂ්‍ය මේ තියෙන්නේ. අනේ බලන්නකෝ. බලයේ උපයෝගී ලක්ෂ්‍ය. හරිම සරලයි මේක. එතකොට මේ බලයේ යොදන තැන ඕනම දෙයක්. අපි හිතමු බෝතලයක්. මොකක් හරි. දැන් මම හිතන්නකෝ මේ තියෙන්නේ මගේ මාක පෙන් දාලා දෙන පොඩි වීදුරු බෝතලයක් මගේ අතේ. එතකොට මේ බෝතලේ මම මෙහෙම තියෙද්දි මට පුළුවන් මේ පැත්තෙන් මෙන්න විදිහින් තල්ලුවක් දාන්න. මම තල්ලුවක් දාන්න. මම මෙන්න මේ හරියට තල්ලු කරොත් බෝතලේ පෙරලෙන්නත් පුළුවන්. හැබැයි මම බලය යොදපු තැන වෙනස්. මෙතනදි බලය යොදුවේ තව තැනකින්. එහෙනම් මම මේ යොදපු තැන් දෙකට අපිට කියන්න පුළුවන් පුතේ මේ බලය යොදපු තැන එතන බලයේ උපයෝගී ලක්ෂ්‍යය. මේ බලය යොදපු තැන එතන බලයේ උපයෝගී ලක්ෂ්‍යය. අන්න එහෙම අපි වස්තුවට බලයේ යොදන තැනට අනුව බලයේ උපයෝගී ලක්ෂ්‍යය කියලා කියනවා. යොදන තැන තමයි බලයේ උපයෝගී ලක්ෂ්‍යය. ඒක ඇදීමක් වෙන්නත් පුළුවන්, තල්ලු කිරීමක් වෙන්නත් පුළුවන්. අපිට ප්‍රශ්නයක් නැහැ. උපයෝගී ලක්ෂ්‍යය කොහොකටත් එකයි. අපි යොදන තැන අනුව උපයෝගී ලක්ෂ්‍යය වෙනස් වෙන්න පුළුවන්. right. එතකොට පුතාලට උපයෝගී ලක්ෂ්‍යය කියන එක පැහැදිලි වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මම මේ අද සම්පූර්ණ පාඩම ඉගෙනීම නෙමෙයි. හැබැයි පාඩම සම්පූර්ණයෙන්ම තේරුම් කරලා මේ ඉස්සෙල්ලා බලය සම්බන්ධ කොටසක් නම් ඒ ටික විතරයි සිලබස් එකේ තියෙන්නේ. මහලු පොඩි දෙයක් නැහැ. මෙතන උපයෝගී ලක්ෂ්‍ය සම්බන්ධ උනත් මේ ටික තමයි ඔයාලා දාන්න තියෙන්නේ. right? හරි. දැන් උපයෝගී ලක්ෂ්‍ය වගේම තමයි මම මේ වස්තුවක් අද බලයක් ක්‍රියා කිරීම දාලා පොඩ්ඩක් මේක මකන්නම්කෝ. මකලා මම තව කොටසක් කියලා දෙන්න. ඔන්න බලන්න. පුතේ උපයෝගී ලක්ෂ්‍යයක් මත බලලා පුරු කරන්න දැම්මම අපිට මේ මම ඊළඟට කියන්න ඕනේ බලය සංකේතාත්මකව නිරූපණය කරන්නේ කොහොමද? බලය සංකේත වලින් නිරූපණය කරන්නේ කොහොමද? ඒකත් මම කියදින්නම්. පුතේ අපි හිතමු පෙට්ටියක් කොහොම තියෙනවා. මට සාමාන්‍ය බලයක් නිරූපණය කරන්න පාවිච්චි කරන්න පුතේ අපි සංකේතාත්මකව ඊතල. දැන් අපි ඇත්තටම මේ පෙට්ටිය තල්ලු කරනවා නම් අපි අත් දෙකක් අඳින්න බලය යොදනවා වෙන්නන්නේ. නමුත් අත් දෙකක් අඳින්න ප්‍රායෝගික නැහැ. ඒ නිසා අපි සංකේතාත්මකව දරුව අපි කරන්නේ ඊතල වලින් තමයි මේක නිරූපණය කරන්නේ. ඊතල වලින් තමයි නිරූපණය කරන්නේ. හරි? මම කියක පැහැදිලි ඇති. එතකොට ඊතල වලින් නිරූපණය කරද්දී මම හිතන්න ඕන අපි පැන් දෙකකින් ඊතල දානවා ටිකක් ලොකු එකකුයි පොඩි එකකුයි. පුතේ මේකෙදි අපි ලොකු ඊතලයක් සහ පොඩි ඊතලයක් පාවිච්චි කරන්න මම හේතු උනේ අපි භෞතික විද්‍යාවේදී විශාල ඊතලය පාවිච්චි කරන්නේ පුතේ විශාල බලය පෙන්වන්න. එහෙනම් ඊට වඩා කුඩා ඊතලයක් පාවිච්චි කරනවා නම් ඒ අපි කරන්නේ පුතේ කුඩා බලය පෙන්වන්න. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ බලයේ විශාලත්වය අපිට ඊතලයේ දිගෙන් නිරූපණය කරන්න පුළුවන් කියලා. බලයක විශාලත්වය ඊතලයේ දිගෙන් අපි නිරූපණය කරනවා. දිග ඊතලයක් අඳිනවනම් ලොකු බලයක්. කුඩා ඊතලයක් අඳිනවනම් කෙටි බලයක්. අන්න එහෙමයි වැඩේ වෙන්නේ. right? ඒ වගේම තමයි මේ දිශාව මොකද කරන්නේ? පුතේ බලයේ දිශාව පෙන්වන්නත් අපිට ඊතලයේම පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද දිශාව පෙන්වන්නේ? අපි බලයේ මේ පැත්තට දකුණු පැත්තට යනවා නම් ඊතලයේ ඇඳලා දකුණු පැත්තට ඊතලයේ හිස දාන්න පුළුවන්. අපි බලය යොදන්නේ වම් පැත්තට නම් ඊර ඇඳලා ඊතලයේ ඊහිස වම් පැත්තට දාන්න පුළුවන්. හදිස්සියේ බලයේ යොදන්නේ යටින් ඉඳලා උඩට නම් මේ අතට දාන්න. එහෙනම් මෙතන ඉඳලා පල්ලෙහාට නම් ඒ අතට දාන්න. ඔන්න ඔහොමයි බලයේ දිශාව නිරූපණය කරන්නේ. එහෙනම් පුතේ ඔන්න ආය පාරක් ඔලුවට දාගන්න. බලය සංකේතාත්මක නිරූපණය කරද්දී විශාල බලයක් පෙන්වන්න නම් විශාල දිග ඊතලයක් අඳිනවා. කුඩා බලයක් පෙන්වන්න කුඩා ඊතලයක් අඳිනවා. දිශාව පෙන්වද්දී දකුණටද වමටද අදාළ පැත්තට ඊහිස හැරෙවුවා නම් අපිට ඒක යෙදෙන දිශාව පැත්ත පුතේ හරියටම පෙන්වුම් කරගන්න පුළුවන් දරුවෝ. කො බලන්න බලයක් සංකේතාත්මක නිරූපණය කරන එක ඊට කලින් අපි කියමු උපයෝගී ලක්ෂය කියන කතාවයි. හොඳට තේරිච්ච දරුවෝ. ඉක්මනට මට මැසේජ් එකක් දාන්න තේරුණාද කොහොමද කියලා. අපි ඊට පස්සේ මැප් එක ගමු. හරි දැන් පුතා තේරුණා. මේමයි තේරුණා සර් රුමිනී පුදුව කියනවා හරි.
තේරුණා සර් එළම නියමයි නම්දු වංශක තේරුණා හරි ඕකේ සර් අන්ඩර්ස්ටුඩ් හරි නියමයි yes sir noted හරි නියමයි සුපි right සලක කියන ඕකේ නියමයි yes sir නම් පානියන්ත දුව හරි හොඳයි එහෙනම් දුවල පුතාලා හැමෝටම තේරෙනවා දැන් එහෙනම් අපි යන්නේ බලයක් කොහොමද කියන එක ස්මාර්ට් නෝට් එකක් දාගන්න right එතකොට මේවා ඔයගලට මම මේ දෙන එකම වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ පොතේ වෙනම ස්මාර්ට් නෝට් එකක් ඔයගලගේ අකුරින් භාෂාවෙන් හදාගන්න එක වෙනම කතාවක්. මට කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් පුතේ අපි මේ ගහන්න යන්නේ ඔන්න බලාගෙන ඉන්න හොඳට. මම මේ ලියද්දි තායි කිය අඳින්නේ ස්මාර්ට් නෝට් 2 එක ඔය පාඩම යටතේ මම ගහන්න යන්නේ. ස්මාර්ට් නෝට් 2 එක තමයි ගහන්නේ. right. දැන් ස්මාර්ට් නෝට් 2 එක ගහද්දී අපිට මෙතනදී භාවිතා කළ යුතු දේවල් දෙකක්. අපි කලින් වගේ පුතේ අපි මේ බලය ගැන තමයි කතා කරන්නේ. ඒ නිසා අපිට මැද්දට දාන්න වෙන්නේ ඉස්සෙල්ලා වගේ බලය තමයි. ෆෝස් කියන එක. කැපිටල් F වලින් සංකේතය. මේ පැත්තට දාන්න පුළුවන් පුතේ උපයෝගී ලක්ෂ්‍ය. මොකක්ද දුවල පුතාලා උපයෝගී ලක්ෂ්‍ය කියන්නේ? වස්තුවක් මත බලය ක්‍රියා කරන ස්ථානය. right? එහෙනම් අපි ලියමු. වස්තුවක් මත බලය ක්‍රියා කරන ස්ථානය. හරිම සරලයි. ඒකට තමයි අපි උපයෝගී ලක්ෂ්‍ය කියලා තියෙන්නේ. වස්තුවක් මත බලය ක්‍රියා කරන ස්ථානය. වස්තුවක් මත බලය ක්‍රියා කරන ස්ථානය. ඕනනම් පොඩි රූප සටහනක් ඇඳලා පුළුවන් මේ ඊතලයක් දාගෙන මෙන්න එහෙම ලක්ෂයක් නිකන් පෙන්නුම් කරලා තියාගන්න. ඒක තමයි උපයෝගී ලක්ෂ්‍ය කියන්නේ. ඕනම වස්තුවක් මත බලය ක්‍රියා කරන ස්ථානය. ඊට පස්සේ වැදගත්ම දේ තමයි බලය නිරූපණය කරන්නේ කොහොමද? බලය නිරූපණය කිරීමේදී මම රූප සටහන වලින් ඔළුවට දාගන්න කියලා දෙන්නේ. ඇයි? ඉස්සෙල්ලා අපි කියනවා දිග ඊතලේ විශාල බලය. කුඩා ඊතලේ කුඩා බලය. හරිම ලේසි. ඒ කියන්නේ ඔයාලට තේරෙන්න ඕනේ ඊතලේ විශාලත්වයේ නැත්නම් ඊතලේ දිගෙන් විශාලත්වය දාන්න පුළුවන්. එතකොට එළිය දැයි. ඊතලේ දිගෙන් අපිට මොකක් සංකේතවත් කරනවද පුතේ? බලයේ විශාලත්වය. මේ තියෙන නිකන් වාක්‍ය වලින් ලියන නෝට් එක කෙටියෙන් දාගත්තා. හරිම ලේසි. බලය නිරූපණය කරන හැටි දිග ඊතලේ විශාල බලය කුඩා ඊතලේ කුඩා බලය. ඒ කියන්නේ ඊතලේ දිගෙන් අපි සංකේතවත් කරන්නේ බලයේ විශාලත්වය. ඒක තමයි පුතේ මෙතන විශාලත්ව වැදගත්ම කතන්දරය වෙන්නේ. right? ඔන්න බලයේ නිරූපණය. තුන්වෙනි එක තමයි බලයේ දිශාව. right. බලයේ දිශාව කොහොමද දාන්නේ? අයියෝ, එවදේ පහත් වෙලා තමයි ලියන්නේ. බලයේ දිශාව මොකද්ද? ඊ හිසෙහි දිශාව. ඊ හිසෙහි දිශාව පුතේ. ඊතලයේ හිසෙහි දිශාව. රූප සටහනක් දාලා දාගන්න. මේ ආකාරයට මෙහෙට හැරෙන බලයක් නම් මේ අතට ඊතලෙ. මේ අතට බැරෙන දලයක් නම් මේ අතට ඊතලෙ. පහළට වෙන්න පුළුවන් පල්ලෙහාට ඊතලෙ. උඩට වෙන්න පුළුවන් උඩට ඊතලෙ. ඔන්න ඊ හිසේ දිශාවෙන් අපිට දාන්න පුළුවන් මොකද්ද? බලයේ දිශාව. ඔන්න අනිත් නෝට් එක. කතන්දරය ඉවරයි. ස්මාර්ට් නෝට් 2 එකේ පාඩමේ තවත් සම්පූර්ණ කොටසක් ඉවර කරා. right? කොහොමද පුතේ මේක පැහැදිලිනේ? දැන් එහෙනම් අලුත් පිටුවක ඉඳ තියෙන තරක් හොඳට අරගෙන ඉවරද? ටක් ගාලා මේක දාගන්න බලන්න. දාලා ඉවරනකොට මැසේජ් එකක් දාන්න ඉවරයි කියන්නේ. right?
Okay sir, I drew. All right. चलो इवරයි. Right, finish sir. එහෙමයි. අන්සිකානිවන්. හොඳයි. පොඩ සන්තෝෂයි. Right. හරි. මේ තමයි smart note tool එක. හරි සරලයි. විද්‍යාව හරි ලේසි. සාහසත් එක්ක වැඩේ කරන්න යන්න පුළුවන් ඕනම ළමයෙක්ට පුතේ. විද්‍යාව අනිවාර්යයෙන් ගොඩ දාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. බය නැතුව ඉන්න. ඉක්ම ගැටලුවක් නැතුව වැඩේ කරන්න. right. ඉවරයි සර්. හරි සර් කියලා කියනවා. නියමයි. හරි. දැන් මම කිව්වා මම කවදාවත් එහෙම ස්මාර්ට් නෝට් එකක් අපාරම කන්නේ. මේකේ ඉස්ටැන්ඩ් ටික තියෙනවා. දැන් ඔන්න බලන්න ඔයගොල්ලෝ ඔළුවට දාගත්ත ටික බලමු අපි වැඩේ ගොඩද කියලා. අවශ්‍ය ටික විතරක් තියලා අනවශ්‍ය ටික මැකුවා. හරි. අපි ස්මාර්ට් නෝට් එක දෙවෙනි එක මකන්න කලින් බලමු අපි පුතේ මොකද වෙන්නේ කියලා. මකන්න කලින් පුතේ ස්මාර්ට් නෝට් 2 එකේ තිබ්බා උපයෝගී ලක්ෂ්‍ය. මොකද උපයෝගී ලක්ෂ්‍ය කිව්වේ? යම් වස්තුවක් මත බලය ක්‍රියා කරන ස්ථානය. ඒකට තමයි අපි කිව්වේ උපයෝගී ලක්ෂ්‍ය කියලා. ඒකට අපි තිතත් තාලේ වල පෙන්නවනේ. බලන්න ඔයගොල්ලෝ ඔළුවේ මයින්ඩ් මැප් එක ඇඳලාද කියලා. ස්මාර්ට් නෝට් එක ඔළුවේ ඇදිලා නේ. ඇදිලා. බලන්න හොඳට. right. උපයෝගී ලක්ෂ්‍ය කියලා දරුවෝ මෙන්න එහෙම. ලක්ෂයක් වස්තුවක් තියෙනවා. වස්තුව තියෙනවා එතන ස්ථානයක අපි බලය ක්‍රියා කරනවා. ඒ බලය ක්‍රියා කරන නිශ්චිත ස්ථානයක තමයි උපයෝගී ලක්ෂ්‍ය කියන්නේ. ඔන්න මතකයි. බලයක් නිරූපණය කරන හැටි. මොකද මම මේ කිව්වේ දරුවෝ. අනේ පුතේ විශාල බලයක් දාන්න දිග ඊතලයක් දානවා. පොඩි බලයක් දාන්න පොඩි ඊතලයක් දානවා. අනේ හරි සෝචනීයයිනේ. right. කුඩා බලයට හැමදාම කුඩා ඊතල. විශාල බලයට හැමදාම ඊතල. සමාජයේ තියෙන ඕකම තමයි පුතේ. හරිම නේද? ඕක මතක තියාගන්න අමාරු නෑ. ඊළඟට මම කිව්වා ඊතලයේ දිශාවෙන් මොකක්ද අපි දාන්නේ? right. ඊතලයේ දිශාවෙන් පුතේ මොකක්ද අපි දාන්නේ? ඊතලයේ දිශාවෙන් අපි දැම්මා. මොකද්ද? ඊතලයේ දිශාව පෙන්වුවේ ඊහිස හැරෙන පැත්ත අනුව බලයේ දිශාව පෙන්වුවානේ. එහෙනම් බලයේ දිශාව පෙන්වුවේ ඊතලයේ දිශාවෙන්. ඊතලයේ හිස හැරෙන දිශාවෙන්. හිස දකුණට නම් බලය දකුණට. හිස වමට නම් බලය වමට. හිස පහළට නම් බලය පහළට. හිස උඩට නම් බලය ඉහළට. එච්චරයි. right. සර්ගේ වොයිස් එක බ්‍රේක් වෙනවා. ඔව්ද? සිග්නල් පිළිබඳ ගැටලුවක් ඇත්තේ. right. එහෙම ගැටලු තියෙනකොට අන්න එහෙම මැසේජ් එකක් දාන්න. හරි. හරි. අපි කරන් යන් බලමු ගැටලුවක් තිබ්බොත් ආයේ. හරි. හරි. දැනට ඇහෙනවා නම් ඉතින් එහෙම ගැටලු තියෙනවා දාන්න පුතේ. මොකද මේ රටේ ඒ දවස්වල රටේ තියෙන තත්ත්වය හැටියට සිග්නල් බ්‍රේක් වෙන්නේ නැත්නම් තාම පුදුනේ. මොකද තාක්ෂණික දෝෂ දිනන පුතේ. මොකද ලංකාවේ හැමතැනම අපසරීක දැන් Zoom app එක හරහා ඉන්ටර්නෙට් පාවිච්චි කරන ගැටලු තියෙනවා. ඒ නිසා ගැටලුවක් තියෙනවා නම් කලින්ම කියන එකේ මැසේජ් එකක් දාන්න පුතේ. එහෙම ගැටලුවක් නැහැ. ඔයාලා කවුරු හරි ලොග් වුණා ආයෙ පාරක් ජොයින් වෙන්න. මම ආයෙ පාරක් කියන්නේ එහෙම. හදිස්සිය ඔයගොල්ලන් මේ මීටින් එකේ ලීව් වෙනවා. ආයෙ ජොයින් වෙන්න. ජොයින් වෙලා ඉවරලා මට මැසේජ් එකක් දාන්න. සර් මම පොඩ්ඩක් ලීව් වුණා. මට පොඩ්ඩක් ආයෙ පැහැදිලි කරන්න කියලා. මම ඒකට ආයෙ පාරක් කරනවා පුතේ. මොකද ඔන්ලයින් කියන්නේ පොඩි අපිට තාක්ෂණයත් එක්ක තියෙන ප්‍රශ්නයක් හින්දා වගේ තාක්ෂණික දෝෂ ඇති වෙනවා. right. හරි. එහෙනම් ගැටලුවක් කරන සමා වෙන්න ආයෙ පාරක් මැප් එක මතක් කරමු. උපයෝගී ලක්ෂ්‍ය කියන්නේ යම් වස්තුවක් මත බලය ක්‍රියා කරන ලක්ෂ්‍ය. right. ඊළඟට බලය නිරූපණය කිරීමේදී විශාල ඊතලෙන් විශාල බලය, කුඩා ඊතලෙන් කුඩා බලය. ඒ කියන්නේ ඊතලයේ දිගේ ප්‍රමාණය අනුව බලය වෙනස් වෙනවා. බලයේ දිශාව ගැන කතා කරද්දී හිස හැරෙන පැත්තට විශාලත්වය හැරෙනවා. right. තවදුරටත් කියනවා සර් වොයිස් බ්‍රේක් කියලා. හරි. පොඩ්ඩක් ඉන්න පුතේ එහෙනම් බලන්න ආයෙ පාරක්. හරි. දැන් එහෙනම් බලන්න පුතේ මම කියන එක. right. okay sir. හරි. එහෙම ගැටලුවක් තියෙදි පුතේ ආයේ මැසේජ් එකක් දාන්න. ඉතින් මේ ඉන්ටර්නෙට් අන්තර්ජාල පහසුකම් කියන ඉතින් ගැටලු තියෙන තැන තමයි තියෙන්නේ. පොඩි අවුල් වෙන්න පුළුවන්. හරි. දැන් එහෙනම් අපි ඊතලයේ දිශාව බලය නිරූපණය ටික ඔක්කොම හරි. right. අපි නම් බලමු වැඩේ කොහොමද වෙන්නේ කියලා. එහෙනම් මම ස්මාර්ට් නෝට් 2 එකක් මකනවා.
right. හරි. දැනට අපි කරපු ටික සියල්ල පැහැදිලි දරුවෝ කවුද ඉන්නේ? මම කියන්න බලන්න මට. ගැටලු නෑ නේද? බ්‍රේක් වොයිස් එක බ්‍රේක් වෙච්ච එකෙන් තේරිච්ච නැත්නම් තියෙනවනම් කියන්න පුතේ මම ආයෙ කියලා දෙන්න. හරි. මම හිතනවා හැම දරුවෙක්ටම තේරෙන්නේ නැති කියලා. right. හරි. හරි පුතේ. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. හරි. ප්‍රමිසිල තේරුණා, හංසිකා නිවන් තේරුණා, නිමයි, සුපිරි. හරි. ආයෙත් කියලා දෙන්න එන්න පරක් වුණා. හරි. දැන් පුතේ දැන් මම බෝඩ් එක මකපු එක මම පුතාලට කොහොමද පන්ති ඉවර කරන්න කලින් අද අපි දවසේ මුලින් ඉඳලා උගන්වපු ටික ආයෙ පොඩ්ඩක් කියලා දෙනවා අනිවාර්යෙන්. පන්ති ඉවර කරද්දී අවසානයේ. ඒ නිසා පුතේ දැන් එන්න පරක් වුණා කිව්ව දුව රවීෂද පුතේද? හරි. ඒ පුතාට හෝ දුවට මම ආයෙ පාරක් මතක් කරනවා. කොහොම සියලුම දරුවන්ට ආයෙ පාරක් මම ඒක මතක් කරනවා පුතේ. රයිට්. ඒ නිසා ඒ ගැන අවුලක් තියාගන්න එපා. රයිට්. අපි එනම් අද දවසේ මම ඊළඟට උගන්වන්න කොටසට යමු. ඒ කොටස ඉගෙනුවෙන් පස්සේ ඔයාලට මේ පාඩමේ ඇත්තටම 80ක් විතර ඉවරයි. එතකොට ආයෙ පාර 9 ශ්‍රේණියේදී ඔයගලන්ට ඕක මගෙන් නැතත් මගේ පන්ති නෑවිත් වෙන ගුරුවරෙන් ඉගෙන ගත්තත් ඔයාලට ලොකු වටිනාකමක් දැනෙයි ඒකයි. රයිට්? මට මුල ටිකට එන්න බැරි වුණා. හරි. චාමික නිරාජ්. හරි පුතේ මම මුල ටික ආයෙ පාරක් පාඩේ ඉවර කරන්න කලින් මතක් කරනවා. එතකොට අපි ඒ ටික බලමු එතකොට. right. අපි ඊළඟ තියරි එක විදිහට මම කියන්නම් වස්තුවකට බලයක් යෙදීමෙන් මොකද වෙන්නේ? ඔක තමයි කියලා දෙන්නේ. වස්තුවකට බලයක් යෙදීමෙන් මොකද වෙන්නේ? ඒක තමයි පැහැදිලි කරන්නේ. right. අපිට වස්තුවකට බලයක් යෙදීමෙන් පුතේ මුලින්ම කරන්න පුළුවන් දෙයක් තමයි චලනය වන වස්තුව නිශ්චල කිරීම. ඒ කියන්නේ වස්තුවක් හොඳට යනවා ඒක එකපාරට බලයක් විතර නවත්තනවා. මන්තර බලන මන නෙමෙයි මේ නිකන් අපි නිකන් බෝලයක් එනවා කියන්නේ බෝලයක් අලු වෙනකොට අතලා අත තියෙන බෝල නවත්තනවා. ඒ කියන්නේ මොන බලයක් යෙදීමෙන් වස්තුවට පුළුවන් පුතේ අපිට චලනය වෙන වස්තුවක් නිශ්චල කරන්න. චලනය වෙන වස්තුවක් නිශ්චල කරන්න පුළුවන්. right. වස්තුවේ බලයක් යෙදීමෙන් කරන්න පුළුවන් දේ හොඳයි මම කිව්වේ. බලයක් යෙදීමෙන් නිශ්චල කරන්න පුළුවන්. ඕක අනිත් පැත්තත් කරන්න පුළුවන්. නිශ්චල වස්තුව චලනය කිරීම කරන්න. නිශ්චල වස්තුව චලනය කරන්නේ කොහොමද පුතේ? ඔන්න මම ගන්නවා ඔයාලගේ 9 ශ්‍රේණිය අච්චු පොතක්. ඒකට මම කියනවා මාක පෙන් එක. තියලිවල මම පොඩි බලයක් යොදනවා. නිකන් තියු මාක පෙන් එක කරගෙන්න ගත්තා. ඒ මොකද මම කරේ? නිශ්චල වස්තුවකට පොඩි බලයක් යොදුවා. චලනය. එහෙනම් අපිට පුළුවන් දරුවෝ නිශ්චල වස්තුවකුත් චලනය කරන්න. right. ඔන්න එහෙනම් දෙවෙනි කාරණාව. බලන්න හරිම ලේසි මේවා නිකන් සාමාන්‍ය ජීවිතේ මතක තියාගන්න. දැන් ඉස්සෙල්ලා කොටස් දෙක බලන්නකො ලොකු සංකීර්ණ නෝට් ලියන පාඩමක් නේ මම අර කෙටි මැප් දෙකකට දාලා දුන්නා ඔයාලට. right. වස්තුවකට බලයක් යෙදීමේ පළවෙනි එක චලනය වෙන වස්තු නිශ්චල කරන්න පුළුවන් නිශ්චල වස්තුවක් චලනය කරන්න. හරි. දැන් ඔන්න ප්‍රධාන කාරණා දෙක හරි. ඔය දෙක දැම්ම ඔළුවට දාගන්න. චලනය වෙන වස්තු නිශ්චල කරා නිශ්චල වස්තුව චලනය කරා. වැඩි එක. තුන්වෙනි එක. චලනය වන වස්තුවේ වේගය වෙනස් කිරීම. කොහොමද මේ වේගය වෙනස් කරන්නේ? ඔන්න දැන් හිමීට බයිසිකලයක් පැදලා යනවා. ඔන්න බයිසිකලය පැදලා යනවා. යනකොට යාළුවෙක් කැලේ පිටිපස්සෙන් තල්ලු කරනවා අයියේ. වේගය වෙනස් වුනේ නැද්ද? වෙනස්. අනිවාර්යයෙන් වේගය වෙනස් වෙනවා. right. වේගය වෙනස් වුණා කියන්නේ මොකද කරන්නේ? අපි පිටිපස්සෙන් ඇවිල්ලා යාළුවා බලයක් යදුවා.
වැඩේ වුණා අර උදේ මම මුලින්ම කිව්ව උදෑසන රැස්වීමේ තල්ලු කරන සීන් එක. ඕක තමයි මේ. බලයක් එද්දුවා වාහනේ වේගය වැඩි වුණා බයිසිකලයක වැඩි වුණා. ඒ කියන්නේ බලයකට තවත් කරන්න පුළුවන් දෙයක් තමයි චලනය වෙන වස්තුවක වේගය වෙනස් කිරීම. එච්චරයි. එහෙනම් තව එකක් කරන්න පුළුවන්. චලනය වෙන වස්තුවේ දිශාව වෙනස් කිරීමක් කරන්න පුළුවන්. පුතාලා සෙල්ලම් කරනවානේ. බැඩ්මින්ටන්, ක්‍රිකට් ඔය ඔක්කොගෙම ක්‍රිකට් වලදී බෝලයක් එනවා. බැට් එකකින් හරවලා බලයක් යොදනවා අනිත් පැත්තට. බෝලේ එන දිශාව වෙනස් වෙනවනේ දවුනේ. අන්න බලය යොදලා දිශාව වෙනස් කරා. බැඩ්මින්ටන් ෂටල් කොක් එක නැත්තම් සරල භාෂාවෙන් බැඩ්මින්ටන් මල එනවා. අරන් ගහනවා ෂට් එකෙන් මේ පැත්තට රැකට් එකේ. එතකොට අනිත් පැත්තට යනවා. එන වස්තුවේ දිශාව වෙනස් කරා. හරි සරලයි. බලන්න ඉතින්. චලන වස්තුවේ දිශාව වෙනස් කරා. ඕනම් බලන්න සාමාන්‍ය ජීවිතෙන් පුතේ මේ භෞතික විද්‍යාත්මක කාරණා හතර නිකන් මතක තියදැයි. වස්තුවල බලයක් එදීමේ චලනය වෙන එක. නිශ්චල කරනවා, නිශ්චල එක චලනය කරනවා. දෙකම ඕකේ. චලනය වෙන එකේ වේගය වෙනස් කරනවා. අර මං කිව්වේ බයිසිකලයක් අල්ලු කරනවා. අල්ලු කරනවා. නිකන් මෙහෙම ටක් කාලේ යන බෝල් එකට වගේ ගැහුවොත් එහෙම අනිත් පැත්තට යන්නේ දිශාව වෙනස් වෙනවා. එහෙනම් චලනය වෙන වස්තුවේ දිශාවත් වෙනස් කරනවා. අන්තිම එක තමයි පොඩ්ඩක් මතක තියාගන්න තියෙන්නේ. වස්තුවක පුතේ හැඩය වෙනස් කිරීම. වස්තුවක හැඩය වෙනස් කිරීම පුතේ. හොඳම උදාහරණෙ මෙන්න. ඔන්න කැමරාවට මම ලං කරනවා. මේ තියෙන්නේ බෝඩ් එක මකන ස්පොන්ජ් කෑල්ලක් මේ. මම මේකට බලයක් යොදනවා මේ විලිකනවා. බලයක් නෙමෙයි යොදන්නේ. හැඩය වෙනස් වුණා නේද? වෙනස් වුණා පුතේ. ඔයා බැලුම් බෝලයක් ගන්න. බැලුම් බෝලේ කුම්පලි වල තද කරන්න බලය යොදන්න. බැලුම් බෝලේ හැඩය වෙනස් වෙනවා. බලන්නකො නේද? එහෙනම් බලය වෙනස් කරන්න බලයක් යොදලා වස්තුවේ මොනවා වෙනස් කරන්න පුළුවන්ද පුතේ? හැඩය වෙනස් කරන්න පුළුවන් නැති. easy. ඔච්චරයි කතාව. හරිම සරලයි. එහෙනම් වස්තුවකට බලයක් යදීමින් කරන්න පුළුවන් දේවල් ටික මම කිව්වා. චලන වස්තුව නිශ්චල කරන්න පුළුවන්, නිශ්චල වස්තුව චලනය කරන්න පුළුවන්. චලනය වෙන වස්තුවේ වේගය වෙනස් කරන්න පුළුවන්. චලනය වෙන වස්තුවේ දිශාව වෙනස් කරන්න පුළුවන්. අන්තිම එක ස්පොන්ජ් කෑල්ලෙන් මතක තියාගන්න. වස්තුවේ හැඩය වෙනස් කරන්න පුළුවන්. එච්චරයි පුතේ. විද්‍යාව හරිම ලේසි. මේක තමයි අපිට ගහන්න තියෙන්නේ. මම ඉස්සෙල්ලා හැදුවා ස්මාර්ට් නෝට් ට්‍රී එක. තියාගන්න තියෙන එකක් ගාලා. මතකෙන් ලියනවා නම් දක්ෂයි. පුළුවන් නම් බෝඩ් එක දිහා බලන් ඉඳලා මතකෙන් ලියන්න පුතේ. ටක් ගාලා. හරිම සරල. ලේසි විෂය කාරණාවක්. එතනින් පාඩමේ 70ක් විතර ධර්ම කොටස කොහොමද ඉවර කරන්න ඉවරයි. හරි. ටක් ගාලා දාගන්න පුතේ. නෝට් එකක් විදියට ලස්සනට. මේ වගේ ස්මාර්ට් නෝට් එකක් ගහනවා නම් හරිම සරලයි පුතේ. ඔයගොල්ලන්ගේ ඕනම විෂය කාරණාවක් ඉගෙන ගන්න. 9 ශ්‍රේණිය විද්‍යාවේ. දනුජ දිනුජ ඩීමන් ඒ පුතා හදන මොන ග්‍රේඩ් එකද කියලා පුතේ මම මේ අද පටන් ගත්තේ 2021 ලබන අවුරුද්දේ ග්‍රේඩ් 9 එකට අදාළ විද්‍යාව. රයිට්. ඒ කියන්නේ ඔයාලා දැන් ඉන්නේ ග්‍රේඩ් 8 එකේ වෙන්න ඕන. රයිට්.
thanks හරි පුතේ කාලා තියෙනවා සර් අනෙක් ලෙසන් කරාද කියලා නෑ පුතේ අද මම මේ ඇත්තටම හඳුන්වා දීමේ ක්ලාස් එකක් වගේ තමයි කරේ මේ අලුතෙන් 9 වසරට එන්න ඉන්න අය දරුවන්ට ඒකම ලබන සතියේ ඉඳලා නිශ්චිත වේලාවකට පන්ති කරගෙන යනවා දරුවෝ right ඒකට අද ආරම්භයක් තමයි මම මේ ගත්තේ ඒතර ඔයාලට දැන් අද ඔයගොල්ලෝ ෆ්‍රී එන්න අපි chance එක දීලා තිබ්බේ අලුත් දරුවන්ට ඕන තරම් මම හොඳද නැත්නම් වෙන ගුරුවරයෙක් තෝර ගන්නවද කොහොමද කියන එක ඔයාලට තේරුම් ගන්න පුළුවන් පුතේ අද දවසේ ක්ලාස් එකේ එතකොට ඔයාලට දිගටම ලබන සතියේ ඉඳලා මගේ ක්ලාස් එකට සහභාගී වෙනවද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට අඟහරුවාදා දවසට ක්ලාස් එක වැටෙයි. අනිත් එක පුතේ මගේ ක්ලාස් එක ඔන්ලයින් ක්ලාස් එක මේ සාමාන්‍ය පන්ති පටන් ගත්තා දිගටම කරන් යන්න තමයි බලාපොරොත්තුව. ඒ විදිහට තමයි කෙරෙන්නේ. එතකොට මේ 9 ශ්‍රේණියේ පන්ති තමයි පුතේ පටන් ගත්තේ. ඒක තමයි පුතාට මම පැහැදිලි කරේ. හරි. දැන් එහෙනම් මේ ටිකක් ලියලා ඉවර ඇති. අපි පුතේ බලමු මම ඉස්සෙල්ලා කිව්වා මම ස්මාර්ට් නෝට් එකක් ගැහුවාම එකපාර මකන්නේ මම ඒක හිස්තැන් දිනවා. හිස්තැන් තියලා බලමු මේක මතකද කියලා. බලන්න. අපි කාරණා පහ කිව්වනේ පුතේ මේක ASCII. අපි ලියුව කාරණා පහ තමයි මොකක්ද? වස්තුවකට බලයක් යෙදීමෙන් නිශ්චලව තියෙන වස්තුව චලනය කරන්න පුළුවන්. ඔන්න බලය ඉදිරිය චලනය. චලනය වෙන වස්තුව ටක් ගාලා නවත්ත ගන්න පුළුවන්. නිශ්චල කරා. හරිම සරලයි. ඊළඟට අපිට පුළුවන් චලනය වෙවි තියෙන වස්තුවක වේගය වැඩි කරන්න. මම අර කිව්වා බයිසිකල් එකක් පැදන් යද්දී යාළුවෙක් පිටිපස්සෙන් කල්ලුවක් දුන්නොත් මොකද වෙන්නේ? වේගය වැඩි වෙනවා. right? හතරවෙනි එක. චලනය වෙවි තියෙන වස්තුව බෝලයක් එනවා බැටෙන් ගහනවා අනිත් පැත්තට. මොකද වෙන්නේ? 6යි. 6යි වෙන්න පුළුවන්. ඒ වුණාට දිශාව වෙනස් වුණා බෝලේ. ඒ කියන්නේ බලයක් යොදලා දිශාව වෙනස් කරන්න පුළුවන්. පස්වෙනි එක තමයි පොඩ්ඩක් මතක තියාගන්න කිව්වේ මම ස්පොන්ජ් කෑල්ල මිරිකලා පෙන්නුවා. අපිට පුතේ බලය යොදලා වස්තුවේ හැඩය වෙනස් කරන්න පුළුවන්. right. ඔන්න බලයක් ඉදිමින් වෙච්ච දේ. දැම්ම අද මේ ක්ලාස් එක ඉවර කරන්න කලින් ඔළුවට දාගෙන පුතේ ඉවර කරන්න. වස්තුවට බලයක් ඉදිමින් කරන්න පුළුවන් දේවල් ගොඩ මොකක්ද? හැඩය වෙනස් පළවෙනි එක. නිශ්චල වස්තුව චලනය කරන්න පුළුවන්. චලනය වෙන වස්තුව නිශ්චල කරන්න. ඊළඟට චලනය වෙන වස්තුවක වේගය වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ වේගය වැඩි කරන්න හෝ අඩු කරන්න. චලනය වෙන වස්තුවක දිශාව වෙනස් කරන්න පුළුවන්. අන්තිම එක තමයි හැඩය වෙනස් කරන්න පුළුවන්. හරිම සරලයි පුතේ. මේ විදිහට ඉගෙන ගත්තාම විද්‍යාව. right. එහෙනම් ස්මාර්ට් නෝට් 3 එකක් ඉවර කරා. අද දවසේ මම ඔයාලට දැන් අර කියපු තාල සමහර කිව්වා මුල ටිකට මම හිටියේ නෑ ඒක මම ආයෙ උගන්වන්න කියලා. ඔව්. මම ඒ නිසා මම මේන් එහාට අලුත් කරුණු උගන්වන්න නැතුව අර ටික ආයෙ පාර මතක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම තමයි. මට අද පන්තිය ඉවර වෙන්න කලින් මෙහෙම දෙයක් පොඩි දෙයක් කතා කරන්න ඕන පුතේ. දැන් මම ඔයගලන්ට පටන් ගද්දිම 9 වසර සිලබස් එකේ බෑරුම්කම කියලා දුන්නා. සහ ඒක 8 වසර සිලබස් එකට කොච්චර වෙනස්ද? තාම මොනවද අලුතෙන් එකතු වෙන්නේ කියලා මම කියලා දුන්නා. දැන් දරුවෝ මේකේ 21 දෙනෙක් දරුවෝ ඉන්නවා. ඒකට ඒ 21 දෙනාගෙන් සමහර මුලදී හිටියේ නෑ. ඒ දරුවෝ ටිකට පැහැදිලි වෙන තමයි මම මේ කියන්නේ. අපි 9 වසර 10 වසර සිලබස් 8 වසරට වඩා 9 වසර විද්‍යා සිලබස් එකට අලුතෙන් එන කාරණා මොනවාද? ඒවා කොච්චර ගැඹුරුද? ඒවා ලේසියෙන් ඉගෙන ගන්න කොහොමද කියන එක මම කියලා දීලා අද මේ අලුතෙන් එකතු වෙච්ච පාඩමක කොටසක් තමයි මම අද පැහැදිලිව සරලව කියලා දුන්නේ ඔයාලට. හරිම ලේසි. මේවා ඉරිගාන ප්‍රශ්න වලට පවා ලොකුවට එන ප්‍රශ්න පුතේ උනට මහ ලොකු දෙයක් නෑ බලන්න. දෙයක් නෑ. right. එතකොට අර මුලදී හිටපු දරුවන්ටත් ඔක්කොටම මම මේ කියන්නේ. එතකොට ලබන සතියේ ඉඳන් පුතේ අපි 9 වසර සිලබස් එක දිගටම කරගෙන යනවා. මේ විදිහට මම සමහර ඒවා ටියුබ්ස් දෙනවා. සමහර ඒවා මේ වගේ මැත්ස් වලින්ම ගහලා ඉවර කරලා පාඩම් කරනවා. පන්තියෙන් පාඩම් කරන් ඔයා ගෙදරදී ෆෝන් එක ඔෆ් කරලා ඊට පස්සේ ඉඳලා ඉන්නේ. එතකොට
මම දැන් පන්තියේ ඉතුරු ටික මම මුල ටික හිතමු නේද ආයෙ පාරක් මතක් කරනවා කොහොමද හැමෝටම මම මතක් කරනවා පුතේ ඒක මම පොදුයි හැමදාම පන්තියෙන් ඉවර වෙන්න කලින් මුල ටික මතක් කරන එක මගේ පුරුද්දක් right මූලිකව කියන්න ඕන පුතේ මට මේ තියෙන්නේ පුතාලට 0.71.3යි 638යි 338 පුතේ මේ අද දවසේ පන්තියට සහභාගී දරුවෝ මම ආයෙ දවසක් මගේ ඊළඟ දවසේ පන්තියට ආවත් නැතත් මම මේ පොඩි ඉල්ලීමක් කරන්නේ අද දවසේ මාව මුලින්ම මගෙන් වචනයක් හරි ඉගෙන ගත්ත දරුවෝ ඉන්නවනේ. ඒ දරුවෝ පන්ති ඉවර වුණාට පුතේ මෙන්න මේ අංකයට WhatsApp පණිවිඩයක් දාන්න මම උගන්න කීය තේරුණාද? නැත්තම් අවුලක් තියෙනවද? තේරෙන්නේ නැද්ද? අයියෝ මෙලෝ වැඩක් නැද්ද? කමන්නේ. පැටලා හරි කමන්නේ. මොනවා හරි පුතේ WhatsApp පණිවිඩයක් දාන්න අනිවාර්යෙන් මේක මගේ ඉල්ලීමක් පුතේ. ඔයාලා පන්තියේ ඊළඟට සහභාගී වෙනවද හෝ නැත්නම් නෙමෙයි. අද දවසේ ක්ලාස් එකේ හොඳ නරක ටික මට මේක දාන්න මොකද අලුත් දරුවෝ ගොඩක් ඉන්න හින්දා. right 0.71.3 WhatsApp පණිවිඩයක් දාන්න. ඒ වගේම පුතාලා ලබන සතියේ ඉඳන්ම දිගටම පන්තියට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒකත් මට ඒක අස්සෙන් පණිවිඩයක් විදිහට එවන්න. මොකද මම එතකොට ඔයාලට වෙනම group එකක් හදන්න ඕනේ ක්ලාස් එකේ වෙලාවල් ටික කතා කරගන්න. right හරි. ඔන්න ඒකත් කියන අතරේ මම ආයෙ පාරක් මුල ටික ඔක්කොම මතක් කරන්නම් පුතේ. දැන් ඕගොල්ලෝ පුළුවන් නම් මුල ඉඳන්ම හිටපු දරුවන්ට පුළුවන් පොත වහගෙන හරි මම මේ කියන ටිකට උත්තර මතක් කරගන්න. right ඒක තමයි ලේසියෙන් වැඩි. right චාමික නිරෝජ් සර් monthly fees කීයද? පුතේ online class එකක් විතර මේක යන්නේ. වෙබ්සයිට් එකේ දාලා තියෙන සමහරට monthly fee එක වැඩි රුපියල් 500ක් වගේ ගන්න. right ඔව් ක්ලාස් එක රුපියල් 500ක් වගේ තමයි monthly fee එක වෙන්නේ. වෙබ්සයිට් එක හරහා කරන ක්ලාස් එකක් විදිහට. ඒක ක්‍රිස්මල් සර්ගේ තමයි අයිතිය තියෙන්නේ. අනිත් එක තමයි පුතේ කහනම් මගේ අර නෝට් ගන්න පුළුවන්. පුතේ ඔයාලට කිසිම නෝට් එකක් මගේ ඇරලා නැහැ තාම. තමයි 9 ශ්‍රේණියෙන් ආරම්භ කරේ. right ඒ නිසා ඔයාලට මගේ ඇරලා නෝට් එකක් නැහැ. ධනුජ පුතානවා සර් හෙට ක්ලාස් ද කියලා. පුතේ ඒක මම ඔයාලගේ group එකට දාන්නම්. හරි. එතකොට අපි දැන් ඉගෙන ගත්ත ටික ආයෙ පාරක් මතකෙට ගමු. right මෙහෙමයි වෙන්නේ. අපි ගැහුව පුතේ ස්මාර්ට් නෝට් 1 එක. ස්මාර්ට් නෝට් 1 එකේ අපි ගැහුවේ පුතේ බලය ගැන කතන්දර ටික. බලය නැත්තම් ෆෝස්. right බලය ගැන කිව්ව කාරණා ටිකේදී අපි කතා කරන්න ලැබුණා. මොනවාද? මම මේ පැත්තෙන් ගැහුව පුතේ බලය යනු මොකක්ද? එතකොට මම අර තල්ලු කරන කතාව උදේ රැස්සී. බලය යනු ඇදීමක් හෝ පුතේ තල්ලු කිරීමක්. දැන්ට මතකද දුර පුතාලට. ඇදීමක් හෝ තල්ලු කිරීමක්. බලය යනු ඇදීමක් හෝ තල්ලු කිරීමක් කියලා පළවෙනි නෝට් එකේදී මම කිව්වා. right එතකොට අර පුතේ කාලා තිබ්බා මේ මගේ අර නෝට් ගන්න පුළුවන්ද කියලා. කියන්නේ අද දවසේ මුල ටිකට පුතාට ඉන්න බැරි වුණා නම් මම අද දවසේ හිටපු දරුවෙක්ගෙන් පුතාට ස්මාර්ට් නෝට් ටික අරන් දෙන්නම්. දැන් මේ කියලා දෙන එක පැහැදිලිව අහගන්න. පාරලික ආයෙ මතක් කරනවා අද දවසේ උගන්න පුතේ. ඊට පස්සේ මම මෙතන ගැහුවේ ස්මාර්ට් නෝට් එකේ විද්‍යාඥයා කියන වචනේ විතරයි. ලොකෝට ඡේද ලිව්වේ නැහැ. මොකද පුතේ විද්‍යාඥයා කියන වචනේට එන්න ඕනකම තිබ්බේ. right විද්‍යාඥයා තමයි සර් අයිසෙක් නිව්ටන්. අපි සර් කැලේ දාන්න පුතේ කරු කිරීමක් වශයෙන්. සර් අයිසෙක් නිව්ටන්. right ඊට පස්සේ මම ලිව්වා බලයේ මයින ඒකකය. මේ නිව්ටන් කියන විද්‍යාඥයා මහතාට කරු කිරීමක් වශයෙන් දරුවෝ මම කිව්වා කවුද? නිව්ටන් කියන එකකෙන් මනින්නේ ඒ කැපිටල් n අකුර තමයි සංකේතයෙන් විදිහට පාවිච්චි වෙන්නේ කියලා. right ඔච්චරයි මම පළවෙනි ස්මාර්ට් නෝට් එකට දැම්මේ. ඒ වෙලෙම දරුවන්ට මතක හිටියා. මතක හිටියා කියලා දරුවෝ කිව්වත් එක්ක. බලය යනු ඇදීමක් හෝ තල්ලු කිරීමක් එච්චරයි. ඒක සොයාගන්න ඒ වගේ පරීක්ෂක විද්‍යාඥයෙක් අයිසෙක් නිව්ටන්. එයාට කරු කිරීමක් වශයෙන් නිව්ටන් කියන එකකේ හඳුන්වලා දුන්නා. ඔච්චරයි පුතේ ස්මාර්ට් නෝට් එක දැම්මේ අපි. ගන්න කොච්චර සරලද කියන පාඩම මෙහෙම ගැහුවම පාඩමේ සෑහෙන කොටසක් එතනින් ඉවර වෙනවා. right දෙවෙනි කොටස. අපි දෙවෙනි ස්මාර්ට් නෝට් එකක් ගැහුවා පුතේ. ස්මාර්ට් නෝට් 2. ස්මාර්ට් නෝට් 2 එකේ මොකද්ද ගැහුවේ? ස්මාර්ට් නෝට් 2 එකේදී අපි ගැහුවා. ඒත් මම මැද්දලිවේ බලය කියලා. force. මැද්දලිවේ බලය කියලා. බලයේදී අපි ඒකෙදී පැති කීපයකට යෙදුවා. එකක් තමයි මොකද්ද? මතකද රු කියන්න මුලින්ම අපි එක පැත්තක් ගැහුවා පුතේ බලය නිරූපණය කරන හැටි.
බලය නිරූපණය කරන්න ඇති මේ පැත්තේ ගැව්වා. මේ පැත්තේ ලිව්වා පුතේ උපයෝගී ලක්ෂය කියන මාතෘකාව. මොකද්ද උපයෝගී ලක්ෂය කිව්වේ? යම් කිසි වස්තුවකට අපි බලයක් යොදනවා නම් ඒ යොදන තැන මම මේ අතට බලය තල්ලු කරන්නේ මෙන්න මෙතන නම් මෙන්න මෙතන තමයි උපයෝගී ලක්ෂය. මම මේ මගේ ෆෝන් එකට බලය යොදනවා නම් පුතේ මෙතන තමයි අපි බලය යොදන උපයෝගී ලක්ෂය. බලය ක්‍රියා කරන තැන යම් වස්තුවක් මත බලය ක්‍රියා කරන පුතේ ස්ථානයට තමයි මම කිව්වේ උපයෝගී ලක්ෂය කියලා. මතක ඇති. right? මේ ප්‍රශ්නයක් අහනවා සර් right grade 9 විෂය නිර්දේශය ගැන කියලා පැහැදිලි කිරීම නැවත කෙටියෙන් කියන්න පුළුවන්ද? ඔව් මම අවසාන වෙන කලින් කියන්නම්. හරි පුතේ මම කියන්නම්. ඊට පස්සේ නිරූපණය බලයක් නිරූපණය කරද්දී මොනවද පැටියෝ මම කිව්වේ? විශාල රේඛාවකින් විශාල බලය නිරූපණය කරනවා. කුඩා රේඛාවකින් කුඩා බලය නිරූපණය කරනවා කියලා කිව්වා. හරි. ඒකත් මම කිව්වා. ඊළඟට දරුවනේ මම කිව්වා දිශාව බලය නිරූපණය කරන්නේ කොහොමද? දිශාව නිරූපණය කරන්නේ පුතේ ඊතලයේ හිසෙන්. ඊතලයේ හිස දකුණට නම් බලය තියෙන දකුණට ඒ කියන්නේ. ඊතලයේ හිස වමට දානවනේ ඒ කියන්නේ බලය දකුණට. ඊතලයේ හිස පහළට දානවනේ බලය පහළට. ඊතලයේ හිස ඉහළට දානවනේ බලය ඉහළට. ඔය ටික තමයි මතක් කරේ. ඔන්න ස්මාර්ට් නෝට් 2 එකත් එතනම ඉවරයි. ඊට පස්සේ මම ස්මාර්ට් නෝට් 3 එක ගැහුවා. ඒක දැන් ගහලා ඉවර වුණා විතරයි. මොකක්ද ඒක තිබ්බේ? බලයකට කරන්න පුළුවන් දේවල් පහක්. හරියටම පහයි ඇඟිලි පහයි. බලයට කරන්න පුළුවන් දේවල් පහයි. මතකයි. චලනය වෙලා තිබ්බ වස්තුවක් නිශ්චල කරන්න පුළුවන්. නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන්. එච්චරයි. ඊළඟට තව පුළුවන් පුතේ. චලනය වෙවි තියෙන වස්තුවක දිශාව වෙනස් කරන්න. චලනය වෙවි තියෙන වස්තුව මොනවා කරන්න පුළුවන්? දිශාව වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ තමයි චලනය වෙවි තියෙන වස්තුවක වේගය අඩු වැඩි කරන්නත් පුළුවන්. ඒකත් අපි කිව්වා. අන්තිමට කිව්වා චලනය වෙවි තියෙන වස්තුව එක්කම පැත්තක දාලා නිකන් තියෙන වස්තුවක මිරිකලා හරි මොනවා හරි කළ බලයක් යොදලා හැඩය වෙනස් කරන්න පුළුවන් කියලා කිව්වා. right? එතකොට මේ තීරණ හැටියට පුතාලට හොඳටම පැහැදිලි වෙන්න ඕනේ. පුතේ අපි බලය සම්බන්ධ කාරණා මේ ස්මාර්ට් මැප් තුනම ගහලා ඉවර වෙලා හරිම සරලව වැඩේ ගොඩාක් දුරට අපි කරගෙන ගිහිල්ලා දැන් ඔළුවටත් දාලා ඉවරයි කියලා මම විශ්වාස කරනවා දුවල පුතාලා. right? ඒ නිසා 9 විතර විෂය නිර්දේශය අමාරු නෑ පුතේ. ඒවා ඉගෙන ගන්න පහසු ක්‍රමයි අපි ලෑස්ති කරගන්න ඕනේ. ඒක තමයි මම මේ දවසේ ඔයාලට පැහැදිලි කරන්නේ. right? එතකොට අර දුවෙක් අහලා තියෙනවා grade 9 විෂය නිර්දේශය ගැන ආය පාරක් කියන්න පුළුවන්ද කියලා පොඩි කාරණා ටිකක් ආය පාරක් මතක් කරන්න දුවල පුතාලා ඉල්ලන නිසා පුතේ මම ආය පාරක් අවසානයේදී කියනවා දැන් ඕගොල්ලෝ 8 වසරට එනකන් ඉගෙන ගත්තේ සරල විද්‍යාවක් නම් දැන් ටිකක් උසස් විද්‍යාවකට ඕගොල්ලෝ පැමිණෙමින් ඉන්නේ. ඒකට හේතුව ලෝකේ විද්‍යාව කියන විෂය පුතේ ප්‍රධාන සාධක තුනකට බෙදෙනවා. ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව ලෙස. අපි 8 ශ්‍රේණියේදී මේ තුනම ඉගෙන ගත්තා. නැහැ කියලා මම කියන්නේ නැහැ. පළවෙනි ඉගෙන ගත්තා. හැබැයි වැඩිපුර බර දුන්නේ ජීව විද්‍යාවගේ පැත්තකට. මේවා තිබ්බ නැත්තේ නෑ. නමුත් මේවා ගැඹුරට තිබ්බේ නෑ. ජීව විද්‍යාව තමයි වැඩිපුර තිබ්බේ. දැන් 9 ශ්‍රේණියේදී මම කියනවා නම් 8 ශ්‍රේණියේ විද්‍යාව මෙතන නම් 7 ශ්‍රේණියේ විද්‍යාව තියෙන්නේ නැති උතන. චූටි පඩියක්. හැබැයි 9 ශ්‍රේණියේ විද්‍යාව පුතේ විෂය නිර්දේශය ටිකක් ඊට වඩා දෙගුණයක් තුන්වෙනික ඇඩ්වාන්ස් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව කියන පාඩම් වල ටික ගැඹුරු කොටස් ටිකක් ආරම්භයක් විදිහට 9 ශ්‍රේණියට ඇතුල් කරලා තියෙනවා. රසායන විද්‍යාව භෞතික විද්‍යාව කියන්නේ ගණිතය නැත්නම් ගණිතමය පසුබිමක් විද්‍යාව පොතට එනවා. දැන් ඇත්තටම 8 ශ්‍රේණිය වෙනකම් පුතාලට ගණිතයක් තිබ්බේ නැහැ විද්‍යාවට වැඩි. පාඩම් කරලා දැනුම තියාගෙන ලියන්න පරීක්ෂණ ගැන ඉගෙනගෙන එන්න තිබ්බේ. නමුත් 9 ශ්‍රේණියේදී භෞතික විද්‍යාව රසායන විද්‍යාව එකතු වීම නිසා ගණිතය කියන කොටස් ටිකක් ගණිතමය කොටස් ටිකක් විද්‍යාවට එනවා. ඒ නිසා තමයි මම කිව්වේ 9 වසර විද්‍යාව ටිකක් 8ට වඩා ඇඩ්වාන්ස් කියලා. ඉතින් ඒකෙනු න්‍යෂ්ටිය සම්බන්ධව පරමාණු සම්බන්ධ පාඩමක් තුන්වෙනි පාඩම විදිහට පළවෙනි වාරෙම තියෙනවා. ඒ කියන්නේ රසායන විද්‍යාව කොටසක්. ඒක ටිකක් අමාරුයි. ඔයගොල්ලෝ දැකලා ඇති ඔයගොල්ලෝ අක්කලා අයියලා ඉන්නවනම් ආවර්තාවකෝ කියන එක බෝඩ් වල ගහගෙන ඒගොල්ලෝ පාඩම් කරනවා. ඒ ආවර්තාවකෝ ගහන්න පුතේ රසායන විද්‍යාව කොටසක්. ඒක අමාරුයි. හැබැයි හරියට අල්ලගත්තොත් ගොඩ. ඉතින් ඒක අල්ලගන්න කෙටි ක්‍රම තමයි මම මේ අර කියලා දෙනවා කියලා මම දැන් මයින්ඩ් එකක් ගහනවා වගේ ඒකත් අපි ලේසි පාඩමක් විදිහට කරත හැකියි. ඉතින් ඔය අයියලා අක්කලා ඉගෙන ගන්න බලය සම්බන්ධ පාඩමේ ආරම්භය තමයි අපි උත්තරේ භෞතික විද්‍යාව.
ඒකත් භෞතික විද්‍යාවට දාලා පාඩමක් අපි කරේ. බලන්න කොච්චර ලේසියෙන් කාරණා ටික ඉක්මනට ඉවර කරාද කියලා. උදේ මේ ලෝකේ විද්‍යාව නෙවෙයි මොන විෂය ඉගෙන ගන්න ලේසි පාරවල් තියෙනවා. ඒ පාර පෙන්වන්නයි ඕන ඔයාලා. ඔයාලා දක්ෂ නැති ළමයි නෙමෙයි. ඔයාලට පාර පෙන්නුවොත් ඔයාලට යන්න තේරෙනවා. ඒක තමයි මට කියන්න ඕනුනේ අද දවසේ. අද දවසේ ඇත්තටම මේ ඉන්ට්‍රොඩියුස් කරන්න ඕන 9 වසරේ ඉන්ට්‍රොඩියුස් කරලා පොඩි කොටසක් අපි ඉගෙන ගන්න කොහොමද කියලා. මම මගෙන් නෙමෙයි වෙන ගුරුවරකින් ඔයා ඉගෙන ගත්තත් මේ මම අර කරපු ක්‍රම පාවිච්චි කරන්න. ඔය විද්‍යාව නෙමෙයි හැම විෂය කාරණාවකටම පාවිච්චි කරලා ලේසි පොඩයක් තියෙනවා. මම මේ මයින්ඩ් මැප් කියන්නේ ස්මාර්ට් නෝට් එකේ විහිදිලා යන්නේ. ඉතින් අපේ මොලේ මස්තිෂ්කේ ස්නායු සෛල විහිදලා තියෙන මතකයේ තියෙන කොටසේ ස්නායු සෛල විහිදලා තියෙන ওই විදිහට අධ්‍යාපන මනෝවිද්‍යාවෙන් හොයාගත්ත දේවල් නේ. එතකොට ඒගොල්ලෝ කියනවා මයින්ඩ් මැප් එකක් ෂෝට් නෝට් එකක් මොනවා හරි ගහනවා නම් විහිදිලා යන ගහන තරමට ළමයාගේ මතකයට ගන්න ලේසි කියලා. ඒක තමයි මම අර කරේ. මම සාමාන්‍ය මොන පන්තියකම වගේ කරනවා මගේ පන්තිය දැන්ටත් 8 ශ්‍රේණි සහභාගී වෙන දරුවෝ ඉන්නවා. එයාලා දන්නවා ඒක. right. එහෙනම් මේක තමයි පුතේ 9 වසර විද්‍යාව පිළිබඳ මම ඔයගලන්ට පැහැදිලි කරන්න ඕන උනේ. ඒක තමයි මම ඔය පැහැදිලි කරේ. එතකොට මම ආයෙ පාරක් කියනවා පුතේ. අද දවසේ පන්තියේදී මම එතකොට ආයෙ පාරක් නැවත අර ටික උගන්වනවා. දැන් මම පැහැදිලි කරා මුලදී හිටපු දරුවන්ට. එතකොට කාටවත් දැන්ට නෝට් ලොකුවට මගේ ඇරලා නැහැ. මේ පාඩම ආරම්භයක් විතරයි මම ගත්තේ. මේ පාඩමේ හැබැයි 70ක් විතර මම මේ නෝට්ස් තුනෙන් ඔයාලා ඔළුවට දාලා ඉවරයි. ඉදිරි පාඩමුත් ඔය වගේ තමයි පුතේ ඊසි පාඩක් තියෙන්නේ. ජීව විද්‍යා පාඩක් එහෙම නැතිනම් අපිට අංකල පාඩක් කරලා ඉවර කරගමු. පළවෙනි වාර විභාගෙ 9 ශ්‍රේණිය ලකුණු 80 පන්නන්න මම වැඩ පාර පෙන්නනවා. මම කියන විදිහට පන්තියේ ඉන්න පැය දෙක සිග්නල් කට් වුණත් ස්ලෝ වුණත් පුතේ කැඩි කැඩි හෙන්න ගත්තත් මොනවා වුණත් පුළුවන් විදිහට මැසේජ් එකක් දාලා සර් මට ඒක ඇහුන්නේ ආයෙ කියන්න. මම ඒතර ආයෙ කියනවා. එහෙම කර කර හරි අල්ලගෙන ඉන්න පුතේ ඔන්ලයින් තාක්ෂණය හරහා අපි කොහොම හරි මේ වැඩේ කරනවා. කොවිඩ් කියලා ඉස්කෝලේ අධ්‍යාපනය නවත්ත ගන්න බෑ. අපි වැඩේ ගොඩ දාගන්න පුළුවන්. රයිට්? උනන්දුව තමයි ඕනේ පුතේ. රයිට්? ඔයගොල්ලෝ දකින්න ඇතිනේ සමාජ ටීවී වල එහෙම පෙන්නනවා. සමහර ළමයි ගස් කළු ඩ්‍රයිව් උදගෙන ගන්නවා. එහෙම තමයි ඉතින්. සමහරලාට අපිටත් එහෙම ප්‍රශ්න වෙන්න පුළුවන් සිග්නල් නැති වෙන අවස්ථා එනවා. ඉතින් ඒකට අපි පුළුවන් දේවල් කරන උපරිම. අපි අපේ වැඩේ කරගන්න බෑ කොහොම හරි. හරි. එහෙනම් පුතේ මට අද කියන්න තියෙන්නේ අද දවසේ හොඳටම පැහැදිලි කියලා මම හිතනවා ඔයගලන්ට. මම ආයෙ පාරක් ලියනවා. 0.71 638 330 නම්බරයට. ඕගොල්ලෝ මගේ පන්තියේ යලිත් ආවත් නැතත් අද දවසේ පන්තිය ගැන අනිවාර්යෙන් ඔකට කමෙන්ට් එකක් දෙන්න. හොඳක් නම් නරකක් නම් බනින්න තියෙන දෙයක් නම් ඕනම දෙයක් මේ නම්බරයට WhatsApp පරිවිඩයක් දාන්න. අනිවාර්යෙන්ම ලබන සතියේ සිට පන්තියේ සහභාගී වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒකත් උදේ මේකෙදිම දාන්න. එතකොට අපිට පන්තියේ සහභාගී වෙන දරුවෝ ටිකත් එක්ක කතා කරලා පහසු වෙලාවක් දාගන්න පුළුවන් පුතේ මේ පන්තිය දිගටම කරන්න. රයිට්? මම දැනට හිතන් ඉන්නේ අඟහරුවාදා දවසේ කරන්න. ඒත් තාම නිශ්චිත නැහැ. පුතාලත් එක්ක කතා කරලා බලලා පුළුවන් විදිහට අපි වෙලාවක් හදාගමු. රයිට්? එහෙනම් පුතේ ඔන්න නම්බර එක ආයෙ පාරක් ලියා ගන්න 0.71 638 338. රයිට්. ඒකට අනිවාර්යයෙන්ම පන්තියේ මගේ නැවත ආවත් නැතත් ඔයාලගේ යෝජනා චෝදනා අදහස් ටික කියන්න. ඒතර මටත් මගේ අඩුපාඩු තියෙනවනේ හදාගෙන ඉන්න පහසුවක් තියෙනවා පුතේ. හරි. එහෙනම් අද දවසේ විද්‍යාව 9 ශ්‍රේණියට එන්න දරුවෝ හැටියට ඕගොල්ලන්ට මම අද ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරලා පැහැදිලි කරලා දීලා කොටස් ටිකක් ඉගෙනුවා. ඒ ටික මම හිතනවා පැහැදිලි ඇති කියලා. පුළුවන් නම් පුතේ යටින් මැසේජ් එකක් දාන්න හරියට මේ ටික හොඳට පැහැදිලිද කියලා. රයිට්? දැන් මට මැසේජ් එකක් දාලා දෙන්න පුළුවන් නම් ඔව් සර් පැහැදිලි නැද්ද මොකද්ද කියලා. එතකොට අපිට පුතේ 9 ශ්‍රේණි විද්‍යාවේ සරලම නැහැ කියලා හිතන කොටසක් අද මම සරලව ඉවර කරා. 70ක් විතර පාඩම ඉවරයි පුතේ ස්මාර්ට් නෝට් 3. right පැහැදිලි සර් බොහොම ස්තුතියි කියනවා දරුවෙක්. සන්තෝෂයි. right හරි දරුවෝ පැහැදිලි කියලා මැසේජ් දානවා. හරි චාලක හිරුෂාන් thanks sir. පැහැදිලි සර් thank you. රුවිනි දුව නියමයි. right හරි ස්තුතියි කියලා මැසේජ් දාන දුවල ඉන්නවා ගොඩක්. thank you sir very clear. හරි ගොඩක් ස්තුතියි පුතේ. හොඳට පැහැදිලි සර් thank you. හරි ගොඩක් ස්තුතියි. okay sir it's clear. හොඳයි.
හරි thank you sir පැහැදිලි හොඳටම පැහැදිලි sir හරි ගොඩක් දරුවෝ හොඳ කමෙන්ට්ස් දෙනවා right හරි එහෙනම් පුතේ ඔයාලා මතක ඇතුව එහෙනම් මම දැන් ක්ලාස් එක නවත්තනවා ක්ලාස් එක කරන වෙලාව හරි ජොයින් වෙන්න කැමතියි කියලා දරුවෙක් දාලා තිනවා ඒ පුතා අනිවාර්යෙන් මතක ඇතුව මැසේජ් එකක් දාන්න හරි අනිවාර්යෙන් පුතේ මැසේජ් එක දාන්න එක අනිවාර්යයි ඕගොල්ලෝ සහභාගී වුණා නැතත් මට ඒකේ කමෙන්ට් එක හරි වටිනවා පුතේ අද දවසේ පාඩම ගැන සහ මගේ අද මම උගන්වන විදිය ගැන අනිවාර්යෙන් කමෙන්ට් එක වටනවා අනිවාර්යෙන් ක්ලාස් එක ඉවර වුණ ගමන්ම ඒකට මැසේජ් එකක් දාන්න පුතේ මේ නම්බරයට 0.1 right අර පුතේ ක්ලාස් ෆීස් ගැන අහලා තිබ්බා ක්ලාස් ෆී එක වෙබ්සයිට් එකේ මම හිතන්නේ ඒක තීරණය කරලා තිබ්බ රුපියල් 500ක් වගේ මුදලක් තමයි දාලා තිබ්බේ ඊට වඩා වැඩි වෙන්නේ නැහැ මම හිතන්නේ හරි ඒවත් තමන්ට පහසු විදිහට ඒව කරන්න පුළුවන් ඒව ගැන ලොකු ප්‍රශ්නයක් නැහැ මේ දවස්වල රටේ හැමෝම අමාරුයි ජීවත් වෙන කාලේ ඒකින්ද අපි ඒ ප්‍රශ්නේ බලමු ඉස්සරහට හරි එහෙනම් ක්ලාස් එක මම නම් මෙතනින් පුතේ නවත්තනවා හැමෝටම ආවට ගොඩක් ස්තුතියි අද දවසේ වෙලාව වෙන් කරගෙන අපි එන ලබන සතියේ 9 වසර සිලබස් එකත් එක්ක නිශ්චිත ටයිම් ටේබල් එකකට පන්ති පටන් ගමු අර අනිවාර්යෙන් මෙසේජ් එක දාලා පුතේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන දරුවෝ පන්ති සම්බන්ධ වෙන්න කමෙන්ට් එක අනිවාර්යෙන් දාන්න පුතේ ඒක නම් අමතක කරන්න එපා ඒ කමෙන්ට් එක දාන එක ගොඩාක් ස්තුතියි මට මගේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න සහ සතුටට ඔයගොල්ලෝ දෙන කමෙන්ට් එක තමයි අපේ සතුට පුතේ ඇත්තටම ලොකුම දේ ඔයගොල්ලෝ හොඳට උගන්වනවා කියලා තේරුණා කියලා කියන ටික හරි වටිනවා රයිට් හරි එහෙනම් දරුවෝ මම අදට නවතිනවා එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් සුබ දවසක් සම්බන්ධ වෙමු ලබන සතියේ සම්බන්ධ වෙන්න කැමති දරුවෝ හැමෝම මෙසේජ් එක දාන්න හැමෝටම එහෙනම් සුබ රාත්‍රියක් මම නම් ක්ලාස් එක මෙතනින් නවත්තනවා පුතේ ඉස්සරහ හැමෝටම